සදහැවත්නි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බ්‍රුක්ටි පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 28 වෙනි සෙනසුරාදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගුඩපොළ විමල ඥාන ස්වාමින් වහන්සේයි. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී මෙම ධර්ම දේශනාව සඳහා ප්‍රතිබර දායකත්වයේ දරනවා මීට දින 6කට පෙර පරලොව සැපත් වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මියට පින් පිණිස එමහත්මියට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් දරුවන් සහ පවුලේ අය විසින් වසර 1977 දී සන්බරි රෝහලේ සේවය සඳහා මෙරටට පැමිණි වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය 1988 දී එවකට රිච්මන්ඩ්හි පැවති ඕස්ට්‍රේලියානු ජාතිකයින් විසින් ආරම්භ කරන ලද බෞද්ධ විහාරස්ථානයේ ආශ්‍රිතව ප්‍රථම දහම් පාසල ආරම්භ කිරීමට කටයුතු කළා. පසුව ප්‍රථම වරට සිංහල භාෂා පන්ති ආරම්භ කිරීමටද කටයුතු කළ ඒ මහත්මිය ත්‍රිපිටක ගුවන් විදුලියේ සිංහල සේවාව ආරම්භ කිරීමටත් සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පාදනමේ සභාපතිනිය වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කරමින් ශ්‍රී ලංකා වාසීන්ටත් මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් විශාල සේවයක් සිදු කළා. 93 වන වයේ පසු ඒ මහත්මිය පසුගිය සඳුදා අභාව ප්‍රාප්ත වුණා. අද දිනේදී මෙම ධර්ම දේශනාව සඳහා ලාල් සමරසේකර මහත්මයා සහ රක්කිත සසික සහ සුමුදු යන දරු තිදෙනාද අද දින උපන් දිනයේ සමරන මේදිනී සමරසේකර මහත්මියට සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කිරීමට සහ මීට වසර 7කට පෙර නොවැම්බර් මාසයේ පරලොව සැපත් මේදිනීගේ ආදරණීය මෑණියන් හට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් යන කරුණු අරමුණු කරගෙන ධර්ම දේශනාව සඳහා ප්‍රතිබර දායකත්වයේ සපයනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරනාගමනං සම්පන්නං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං ආම භන්තේ සාදු 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 හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන කවුරුත් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන්ගේ මනසින් ඉන්න ඉරියව්ව දිහා බලලා සිහිය පිහිටුව ගන්න මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද උතුම් සීසත් ධර්මය මේ මිහිපිට පවතින් ඉතාම කලාතුරකින්. ඒ වගේම එම ධර්මය දේශනා කරනයි මේ ලෝකෙ පහළවෙන් ඉතා කලාතුරකින්. ඒ ධර්මී තේරුම් අරං ඊට අනුකූලෝ කටයුතු කරන අයත් මේ ලෝකෙ පහළවෙන් ඉතාම කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුල්ලභ කාරණ අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත උතුන් සේසද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබල උතුන් කල්්‍යාන මිත්‍ර ඇසුරුතුරින් ඒ ධර්මය ශ්‍රවනය කරලා තේරුම් අරං ඊට අනුකූලෝ කටයුතු කරන්නට අපිට භාග්‍යවාශනා උදාපත් වෙලා තිබෙනවා. අපේ ජීවිතයට ලැබුවාව මේ පරමදුල්ලභ අවස්ථාව මේ උතුම් මොහොත මේ උතුම් ප්‍රතිලහාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට බැහැ. හේතුව තමයි ජීවිතය හරිම තාවකාලිකයි. භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ හරියට තනාගතියන පිණිබිඳක් වගේ. තනාගතියන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන පුළන් කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතය කියන්නේත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නොවේ. ඒවගේම මේ ජීවිතය කියන්නේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහලට ගලනවා. කිසිම මොහොතක් ගංගාව නතර වෙලා පවතින්නේ නැහැ. ජීවිතය කියන්නේ එහෙමයි. උපන් දවසේ ඉඳල මේ ජීවිතය වේගෙන් ගලාගෙන යන්නේ මරණය කරා. කිසිම දවසක් මොහොතක් නතර වෙන්නේ නැහැ.
එවගේම ජීවිතය කියන්නේ හරියට මරණයට නියමුණුත් ගවයෙක් වගේ. මරණත්තානයට ගවයෙක් රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. ජීවිතය කියන්නෙත් එහෙමයි. මේ ගෙවන හැම්ම දවසක් රාත්‍රයක් පැයක් විනාඩියත් තප්පරයක් පාසාම ජීවිතය පියමන්න ගන්න මරණයටයි. එවගේම දී ඇඳ ඉරක් වගේ මේ ජීවිතය. දියක ඇඳීර වහාම මැකෙනවා මැකෙන ඉරාය කවදාක්වත් දකිට ලැබෙන්නේ. ජීවිතයත් එහෙමයි යම් මොහොතක මරණය මේ ජීවිතය මැකෙනවා. එ මරණය මැකිල යන ජීවිතය අය කවදාක්වත් දකිට ලැබෙන්න හැ. මේ විදියට ගත්තහම ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති. වේගේ මරණයටම ගලාගෙන යන මරණයටම පියනන් නගන මරණයෙන් කොයි මොහොතේ හරිමකි යන ජීවිතයක්. මරණය නොය හේතුන්ගෙන් සිද්ධ වෙන්නටත් පුළුවන්. ඔය කණබොනාහාර බැරිවෙලාවක් වසක් විසක් වුණුත් මැරෙන්ඩ පුළුවන්. යන එනකොට පයි හැපිල ලිස්සල වැටනුත් මැරෙන්ඩ පුළන් සතේ සර්පය දෂ්ටකොරොත් මැරෙන්ඩ පුළුවන්. වාත පිතසම තුන්දොස් කිපිනුත් මැරෙන්ඩ පුළුවන්. පරිහරණය කර නොය වත්තුූ මුල් කරගෙන බාහිරු ඇතිර නොයක උපද්ව කරදර මුල් කරගෙන ජීවිතය මරණයට පත්වවෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය හරිම තාවකාලිකයි. මරණය අපිට ඒ කාන්තිම සිද්ධ වෙන දෙයක්. එනිසා අපි මේ ගත කරන්නේ සමහර වෙලාවට මේ අපේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාසකීපය සතිකීපේ දිනකීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාට මේ අවසාන දවස වෙන්න පුළුවන්. එම නිසාම අපේ අවසාන බණෑසීම දේශනය වෙන්නටත් පුළුවන්. ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපට හැමදා මහන්ඩ ලැබෙන්නේ. ඉති මේ මොහොතේ අපිට වාසනා උදාපත් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ දෙශවන් බාහිර දේවල්ලොට යොමුණොකට අපේ මනස සම්පූර්ණ මේ දේශනාව තුළම පිහිටවාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවායි කියන දැඩි මානසිකත්වය ඇතිකරගෙන එක බණපදයක් හරි සිතේ දරාගන්නවා කියන සිත ඇතිකරගෙන අපි ඒ භාගතුන් වහන්සේගේ උතුන් අවවාද යනු ශාසනාව ශ්‍රවණය කිරීම සඳහා කවුරුත් සාධකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චිත්ත සංකිලිට්ඨා භික්කවේ සත්හා සංකිලිට්ඨන්ති චිත්තබෝධානා සත්හා විසුජ්ජන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අපි සියලු දෙනාම මේ මොහොතේ මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනාත ධාරීත චරාත ධම්මී කියල ධර්මය පුළුවන් තරං ලැබෙන සෑම මොහොතක ශ්‍රවණය කරන්න. ඒ වගේ මේ දරාගන්න මතකතියන්න ඒ වගේ මේ ධර්මයට අනුකූලව කටයුතු කරන්නට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ ධර්මශ්‍රවණය කිරීම කියන්නේ සෝතාපට්ටි අංගයක් අපි දියුණු කරනවා. සෝතාපන්න වෙන්න නම් අනිවාර්යයෙන්ම සද්ධර්මශ්‍රවණය කරන්න ඕනි. යෝනිසෝ මනසිකාරය යෙදෙන්නට ඕනි. ඉතින් ඒ නිසා සෝතාපට්ටි අංගයක් පරිපූර්ණ කිරීම තමයි අපි මේ බණ අහන සෑම මොහොතකම. ඉතින් ඒ නිසා අපි ඊටාම සිහියෙන් නුවණින් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා චිත්ත සංකිලිට්ඨා භික්කවේ සත්තා සංකිලිට්ඨන්ති චිත්ත බෝධානා විසුජ්ජන්ති කියලා. චිත්ත සංකිලිට්ඨා භික්කවේ සත්තා සංකිලිට්ඨන්ති. මේ හිත කිලුටුන හම කියන මේ සත්වයා කිලුටු වෙන්නේ. චිත්ත වෝදානා සත්තා විසුජ්ජන්ති. සිත පිරිසුදුවීමෙන් තමයි මේ සත්වයා පිරිසුදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපේ ජීවිතයක් ගත්තාම අපි දන්නවා අපිට කයයි හිතයි කියල දෙකක් තියෙනවා.
එතකොට සාමාන්‍ය ලෝකයේ තුළ සාමාන්‍ය ජනතාව ජීවිතයේ ප්‍රධාන අංගය හැටියට දකින්නේ මේ කය කියන දේ. මනස හිත විඤ්ඥානය කියන දේ එය අය ප්‍රධාන අංගයක් හැටියට දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වනාට පස්සෙ තමයි මේ හිත කියනදේ තියෙන බලය ඒ වගේ හිතේ තියෙන සත්‍යය ඒ වගේම හිත නපුරුණොත් දරුණුනොත් වෙන හානි මේ හැම දෙයක්ම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණහම. එතෙක් ලෝකයා බොහෝ අය කය තමයි ජීවිතයේ වටිනාම අංගේ හැටියට දකින්නේ. අපේ ජීවිතය වනත් එහෙමයි. අපිට ප්‍රධාන වටිනාම දේ හැටියට කය තමයි අපිට පොඩි කාලෙ ඉඳලා අපේ ජීවිතයට දීලා තියෙන පණිවිඩය. කයේ තියෙන වටනාකම කයට වෙන හානි වලක්වා නොගත්තොත් කය පෝෂණය නොකරගත්තොත් මේවාගේ තියෙන භයානකම දරුණුකම අපිට හොඳට අපේ හිත්වලට ගිහිල්ලා තියෙන්නේ. ඒත එනිසා ජීවිතය අපි ලොකු කැපීමක් මේ කය වෙනුවෙන් කරනවා. කාලේශ මේ ධනය කියන එක අපි කය වෙනුවේ මහා පුදුම විදිහට සිද්ධ කරනවා. කයට අවශ්‍ය සෑම දෙයක්ම සෑම මනුෂ්‍යයෙන්ම Tamanට පුළුවන් ආකාරයෙන් කොහොම හරි ඉෂ්ට කරනවා. අපි දන්නවා මේ කයට හයිය හත්තිය ඕනි, පෝෂණය ඕනි, විවේකය ඕනි, නිරෝගීකම ඕනි. ඉතින් මේවා අපි හැමෝම කොහොම හරි මේ කයට අවශ්‍ය දේවල් ලබා දෙනවා. හේතුව අපි දන්නවා ඒ කයට අවශ්‍ය දේවල් නොලැබුණොත් කය කියන දේ පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි යනින් ගමන් හරි කනබොන ආහාර ටික ගන්නවා. කොහොමරි අපි මේ නින්ද ගන්නවා, විවේකී ගන්නවා. මේ කයට අවශ්‍ය ටික අපි ලබා දෙනවා. එතකොට මේ කයට මේ අවශ්‍යතාවයන් අපි හඳුනාගෙන අපි ඒව ලබා දෙනවා. හැබැයි මේ මනස කියන දේටත් ඒ අවශ්‍යතා ටික ඔක්කොම ඕනි. මනසට විවේකය ඕනි, නිරෝගීකම ඕනි, හයිය හත්තිය ඕනි. මනසට මේ දේවල් නොලැබුණොත් මනස කියන දේ පවත්වාගෙන යන්නත් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මේ මනස කියන දේ වටනාකම නොදැක්ක නිසා මේ දේවල් මනස වෙනුවෙන් අපි කැප වෙලා සිද්ධ කරන්නේ නැහැ. ඉතාම සුළු පිරිසක් තමයි මේ හිත වෙනුවෙන් ජීවිතයේ කැපවීමක් කරන්නේ. ඒ මනසේ තියෙන වටනාකම හිතේ තියෙන වටිනාකම හඳුනාගත්ත පිරිසුන් පමණයි. අන්න අයට මේ හිතේ වටිනාකමක් නෑ. එනිසා හිත පිරිසුදුව තබාගන්න, හිත සත්‍යමත්ව තබාගන්න අන්න හැකියාවක් නෑ. දැ මිනිසු ලස්සන වෙන්න, මිනිසු පිරිසුදුවෙන්ට, මිනිසු සමාජය තැනක් ලබන්න පුළුවන් තරන් කය හා සම්බන්ධෝ දේවල් තමයි සිද්ධ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනිදිත් කියන්නේ එකයි සත්වයා පිරිසුදුවෙන්නේ කය පිරිසුදුවීමෙන් නෙවේ. සිත පිරිසුදුවීමෙන් තමයි පිරිසුදුවෙන්නේ. ඒ නිසා සිත කිලිටු වුණොත් සත්වයා කිලිටි වෙනවා. හිත පිරිසුදු වුණොත් සත්වයා පිරිසුදු වෙනවා. එතකොට අපි දන්නවා මනුෂ්‍යෝ සමහර වෙලාවට බාහිර වශයෙන් කොච්චර ලස්සනට පෙනුමට හැඩට හිටියත් හිත ලස්සන නැත්තම් හිත ප්‍රසන්න නැත්තං ඒ අයට මිනිස්සු ගරු කරන්නේ කැමිති වෙන්නේ නෑ, ඇලුම් කරන්නේ නෑ. අපි මුලින් පුද්ගලයෙකුගේ රූපයට කඩහඬට සමහරලාට ඇරුම් කරාට කාලයක් යනකොට එයාගේ හිත තියන් හරිම දුර්වල නම් අපි සමහරලාට ඒ අයත් එක්ක බොහොම ගැටුම් අමනාපකම් ගොඩනගා ගන්නවා. එකට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ඒකට හේතුව තමයි අර හිතේ තියෙන කිලිටි භාවයන් එක, හිතේ තියෙන අපිරිසුදු භාවයන් එක, හිතේ තියෙන දුබලතාවයන් එක තමයි ඒ තත්ත්වය තියෙන්නේ. ඒ නිසා අපිට දැන් පොඩි කාලේ ඉඳලා මේ මනසක තියෙන වටිනාකම අපේ ජීවිතයට ලබා දීලා නැහැ. කවුරුත් අපිට කිව්වේ නෑනේ ඔය හිත හදාගත්තේ නැතුනොත් ජීවිතේ මොනවා තිබුණත් වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් අපිට කය සම්බන්ධව කියන අපි නාන්න නැතුව කය සරස ගන්න නැතුව හිටියොත් එහෙම අපිට ඒවට එක එකනා නොයෙක් දේවල් කියනවා. නමුත් අපිට ඒ මනස පිළිබඳව එහෙම ලොකු හැඟීමක් දීලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඒ පණිවිඩය, ඒ අවවාදය, ඒ අනුශාසනාව සිද්ධ කරන්නේ. ඉතින් බුද්ධ ශාසනයේ එක වචනයෙන් කියනකොටත් කියන්නේ එකයි සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. හිත දියුණු කිරීම, හිත දමනය කර ගැනීමමයි බුද්ධ ශාසනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතට බුදුරජාණන් වහන්සේ පහළවෙන්න ඉස්සර සමහර වෙලාට ආගමික නායකයන් පවා කය තමයි ප්‍රධාන දේ හැටියට සලකලා සමහරලාට කර්මය ගැන කතා කරනට ඒ අය කයෙන් කරන දේවල් තමයි ප්‍රධාන කර්මය හැටියටත් නැතක් කතා කරලා තියෙන්නේ. දැන් නිගණ්ඨනාථ පුත්ත වැනි ආගමික නායකයන් කය තමයි ජීවිතයේ ප්‍රධාන අංග හැටියට සලකලා ඒ අය
ඒ කයෙන් කරන දේවල් ප්‍රධාන කර්ම හැටියට කතා කළ ඒකයි අත්ත කිලමතානු යෝගී පවායේ දෙන්නේ අය හිතනවා මේ කයෙන් අතීතයේ ගොඩා අකුසල් කරලා තියෙනවා. ඒ නිසා ඒ අකුසල් තපස් කරලා තවන්න ඕනි. ඒ නිසා ඒ වගේම අනාගතයට අකුසල් නොවෙන්න ඕනි. එතකොට අකුසල් කරන්නේ කයෙන් හින්දා ඒ අය මොකද කරන්නේ? කය වෙහෙසටපත් කරනවා. කය ගිලන් කරනවා. එතකොට කයට වැරදි කරන්න බෑ. ඒ නිසා තමයි අත්ත කිලමතානු යෝගී යෙදෙන්නේ. ආත්මය කලාන්ත කරනවා. එතකොට මේ කය මුල් කරගෙන නොයෙක් දේවල් කරන්න බෑ. ඒ වගේම කය යම් යම් වැරදි නොකරන අයගේ තත්ත්වයට පත් කරගන්නවා. දැන් ඒ අයට හිතන මේ හරක් වැරදි කරන්න. ඊළඟට සත්තු එක එක අය ගත්තාම අකුසල් කරනවා පේන්නේ නැහැ. ඒ නිසා අය හිතන මේ වගේ ජීවත් වුණොත් කය මුල් කරගෙන එතකොට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කට්ටිය ගෝවුත, අජවුත, බලවුත ආදී දේවල් සමාදන් වෙන්නේ. එතකොට එයා හිතනවා කය ඒ විදිහට පවත්වාගෙන යම කයෙන් අකුසල් වෙන්නේ නැහැ. එතකොට කම්මක්ඛය, කර්මක්ෂය වුණාම වේදනක්ඛය, දුක්ඛක්ඛය කියලා ඒ විදිහට උගන්වන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ සමග පවා වාද විවාද පවා ඇති කරගෙන තියෙනවා. උන්වහන්සේ කැවිලා කතා බහ කරලා තිනවා කයෙන් කරන දේ තමයි ප්‍රධාන කියලා. දවසක් නිගණ්ඨනාථ පුත්ත ශාවකයෙක් දීග තපස්සි කියලා මෙයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ගැන සාකච්ඡාවක යෙදුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේටන් කියන්නේ මේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා තුනක් තියෙනවා. හැබැයි මේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන තුනෙන් කාය දණ්ඩ තමයි බරපතලම කර්ම සිද්ධ වෙන්නේ. මොකද කම්මවාදී, ක්‍රියාවාදී තාපසයන් තමයි නිගණ්ඨනාථ පුත්ත කියන්නේ. අය පුනර්භවය පිළිගන්නවා, කර්මය පිළිගන්නවා. ඒ නිසා අය හිතනවා මේ කයෙන් කරන අකුසල් තමයි ප්‍රධාන අකුසල් බවට පත්වෙන්නේ, කර්ම බවට පත්වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට එයා මතක් කරා මේ අපේ ආගමේ නම් ගන්නන්නේ කාය දණ්ඩ තමයි ප්‍රධාන අකුසලයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මම නම් උගන්වන්නේ මේ මනසින් කරන දේ තමයි ප්‍රධාන වෙන්නේ. මනෝ කර්ම තමයි දරුණුම අකුසල් පාප බවට පත් වෙන්නේ කියලා. ඉතින් මේ සාකච්ඡා කරලා යා නිගණ්ඨනාථ පුත්ත ළඟටත් ගිහිල්ලා කිව්වට පස්සේ නිගණ්ඨනාථ පුත්ත ඒ වෙලාවෙත් ප්‍රකාශ කරා මේ කයෙන් කරන දේවල් මේ ඕලාරික කයෙන් කරන දේවල් කොහොමද මේ පේන්නේ නැති හිතකින් කරන දේ ප්‍රබල වෙන්නේ කියලා ප්‍රකාශ කරා. ඒ වෙලාවේ ගිහි ශාවකයෙක් හිටියා උපාලි කියලා. ඉතින් මෙයා ප්‍රකාශ කරා ස්වාමීනි මම කැමති සමන ගෞතමයන් එක්ක වාද කරලා සමන ගෞතමයෝ වාදයෙන් පරද්දන්න. මොකද මේ මනෝ දන්න කොහොමද ප්‍රධාන දේ බවට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට මේ උපාලි කියන ගෘහපති ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක මේ කතාව අරගෙන ඇදලා අරගෙන කිව්වා අපේ දීඝ තපස්වි ඔබ වහන්සේත් එක්ක මෙහෙම සාකච්ඡාවක් කරාද කියලා ඇහුව භාග්‍යතුන් වහන්සේ පිටුතු දුන්නා. ඒ වෙලාවේ මෙයා කිව්වා අපේ දීඝ තපස්වි තාපසයන් වහන්සේ හරියටම අපේ ආගම ප්‍රකාශ කරා. අපේ ආගමේ උගන්වන්නේ මේ කාය දණ්ඩ තමයි ප්‍රධාන අකුසල් බවට පත් වෙන්නේ, කර්ම බවට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ යාට කියනවා ඔබ සත්‍යයේ පිහිටනවා නම් මම කැමැති මේ සම්බන්ධ ඔබත් එක්ක සාකච්ඡා කරන්න, කතා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් අසා සිටියා මේ සමහර නිගණ්ඨය අසනීප වෙනවා. මේ අසනීප වුණාම සමහර අය එක එක වුත සමාදන් වෙනවා. සමහරු උණු වතුර විතරයි පාවිච්චි කරන්නේ. ජලය කියන දේ ඇල් වතුර පාවිච්චි කරන්නේ. මොකද ජලයේ ඉන්නවා ශුද්‍ර ජීවීන්. ඒ අය මැරෙන නිසා ඒ අය ජලය කියන්නේ සිසිල් ජලය පාවිච්චි කරන්නේ උණු ජලය විතරයි. සමහර අයට මොකද වෙන්නේ මේ සිසිල් ජලය නොලැබීමෙන්ම මැරෙනවා. ඉතින් එතකොට මේ නිගණ්ඨනාථ පුත්ත ඒ අයගේ ඊළඟ ජීවිතේ පණවන්නේ කොහොමද? ඒතර කිව්වා ඒක ඉතින් මනසෙන් හා සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නිසා මනෝ සත්තා කියලා ලෝකයක් තියෙනවා. ආන්නේ තමයි උපදින්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ අසාසිට දැන් ඔය කට්ටිය කියන්නේ කාය දණ්ඩනේ, කාය කර්මනේ දැන් ප්‍රධාන වෙන්නේ. කොහොමද දැන් මේ හිතේ හැදිච්ච එකක් එක්ක ගිහිල්ලා ඒ වගේ තැනක උපදින්නේ කියලා. ඉතින් මේ විදිහට කරුණු කීපයක්ම බුදුරජාණන් වහන්සේ පෙන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ මිනිසෙක් කඩුවක් අරගෙන එනවා. කඩුවක් අරගෙන ඇවිල්ලා කියනවා මම මේ නාලන්දාවේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම මේ කඩුවෙන් කොටලා දානවා. එක මොහොතේම කඩුවෙන් මේ මිනිස්සු ටික ඔක්කොම මරලා දානවා කියලා. පුළුවන් ද කියලා ඇහුවා මිනිසෙකුට කඩුවක් ගෙනලා මේ නාලන්දාවේ ඉන්න මිනිස්සු එක මොහොතේම මරලා දාන්න.
එතකොට මෙයාකිව ස්වාමීණි මේ නාලන්දාව මහ විශාල ජනකාහයක් ඉන්නවා මේ විශාල ජනතාව මේ එක මනුෂ්‍යයකට එක මොහොතේ කිසි සේත් මරන්න පුළුවන්කමක් නැහැ මිනිස්සු එක්කෙනෙන් නෙමේ 10ක් 12ක් 20ක් 40ක් අවත් මේ නාලන්දාව මිනිස්සු එකම මොහොතේ මරන්න පුළුවන්කමක් නැහැ කඩුවකින්. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරා ඒ වුණාට ඒ කාලේ ඉඳලා තියෙනවා ඍෂිවරු බුදුරන් වහන්සේවා හිත දියුණු කරපු ඍෂිවරයෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මේ නාලන්දාවේ මිනිස්සු මගේ චිත්ත සත්‍යයෙන් අලු කරලා දානවා කියලා කිව්වොත් පුළුවන්ද කියලා ඇහුවා. එතකොට මෙයා කිව්වා ස්වාමීනි මේ එක නාලන්දාවක් මොකද නාලන්දා 4-5ක මිනිස්සුන්වත් එයාට පුළුවන් තමන්ගේ චිත්ත සත්‍යයෙන් මිනිසුන් එක මොහොතේ මරලා දාන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් ඔබ කියන්නේ මේ කයෙන් කරන්නේ වනේ හරි බරපතල. දැන් මනසින් ඊට වැඩිය දේවල් කරන්න පුළුවන්. කයෙන් කරන දේට වැඩිය මනසින් කරන දේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තව කාරණයක් පෙන්වා ඒ කාලේ තිබුණ ආරණ්‍ය කීපයක් මෙණ්ඩකාරණ්‍ය කාලිංගාරණ්‍ය කියලා බුදුරජාණන් වහන්සේ එයාගෙන් අහනවා ඇයි මේ කැලෑවලට මේ ඍෂිවරුන්ගේ නම් දාලා තියෙන්නේ කාලිංග කියන්නේ ත්‍රිශූරේ මෙණ්ඩක කියන්නේ ත්‍රිශූරේ ඇයි මේ ඍෂිවරුන්ගේ නම් මේ කැලෑවලට දාලා තියෙන්නේ එතකොට මෙයා කිව්වා ස්වාමීනි මේවා අතීතේ හොඳ සමුද්‍රමත් ගම්මාන මේ සාපවරුන් තාපසයන්ගේ සාපයන්ට ලක් වෙලා තමයි මේ ගම්මාන ඔක්කොම විනාශ වෙලා දැන් කැලෑවෙලා තියෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්න අර මනසින් කරන්න බැරි දේ මේ හිතින් කරන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ ප්‍රධාන අංගය ප්‍රධාන කර්මය ගත්තත් ප්‍රධාන කර්ම බවට පත් වෙන්නේ මනෝ කර්ම. ඒකනේ අපි දන්නවනේ දැන් දන් දෙනවට වඩා සිල් රකින්නට වඩා භාවනාවෙන් ලැබෙන කර්මේ හරි බල සම්පන්නයි. අකුසල පැත්තෙන් එහෙමත් ගත්තත් ඒකයි. මිච්ඡා දිට්ඨි පරමාවජ්ජා කියන මේ ලෝකේ ඊටාම භයානකම වරද මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. ඒක කයෙන්ද වෙන්නේ? නෑ. වචනෙන්ද වෙන්නේ? නෑ. මනසේ ඇති කරගන්න දෙයක්. එතකොට ඒවා තමයි ඊටාම භයානක කර්ම බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි මෙන්න මේ මනස හිත විඥානය කියන දේ ජීවිතේ ප්‍රධාන අංගය හැටියට දේශනා කරනවා. ධම්මපදයේ පළවෙනි ගාථාවෙම කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියලා. හැම දෙයකම පූර්වාංගම දේ මේ මනස කියනවා. ඊළඟට මනෝසෙට්ටා ජීවිතේ වටිනාම දේ තමයි මේ මනස. මනෝමයා කියන්නේ මේ ජීවිතේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නෙත් මේ මනස තුල. මනසාචේ පදුට්ටේන මේ මනස දූෂිත වුණොත් බාසතිවා කරෝතිවා කරන කියන සෑම දෙයකින්ම දුක හදලා දෙනවා. මනසාචේ පසන්නේන මේ මනස පැහැදිලි වුණොත් බාසතිවා කරෝතිවා කරන කියන සෑම දෙයකින්ම සැප හදලා දෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතොට ජීවිතේ ප්‍රධාන දේ බවට එකයි හැම දෙයකටම පූර්වාංගම වෙන්න දේ මේ මනස කියනවා. ඒ වගේම ජීවිතේ වටිනාම අංගය මේ මනස හැටියටත් දේශනා කරනවා. ඒ වගේම ජීවිතේ සෑම දේම නිර්මාණය කරන්නෙත් මේ මනසින් කියලා දේශනා කරනවා. එතකොට ඒකයි මේ බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල දේශනා කරනවා අපේ ජීවිතවලට නොයෙක් ආකාර විපත්ති වෙනවා, කරදර වෙනවා. ඒ විපත්ති කරදර වලට වැඩිය බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි සිත විපතට ලක් වුණොත් ඒ විපත තමයි ඊටාම භයානක කියනවා. ගෙයක් දොරක් විනාශ වුණාට ඥාති මිත්‍රයන් නැති වුණාට ඒව මහා විපත්ති නෙවෙයි කියන. මොකද මිනිසුන්ට ඒවා ආයෙමත් හදා ගන්න පුළුවන් කිව්වා, ආයෙ ඇති කර ගන්න පුළුවන් කියන. හැබැයි බැරි වෙලාවත් හිත විපතට ලක් වුණොත් ඒක ලේසියෙන් ආය ආපසට හදා ගන්නවා කියන්නේ ලේසි නෑ. ඒ වගේම හිත විපතට ලක් වුණාම වෙන හානිය මේ ජීවිතේට විතරක් නෙවෙයි. දැන් අපේ ගෙයක් දොරක් නැතුනොත් ඒක මේ ජීවිතේට විතරයි. මේ කය වුණත් ලෙඩ වෙලා විනාශ වුණොත් ඒත් මේ ජීවිතේට විතරයි. කයට දරුණු අසනීපයක් රෝගයක් හටගත්තත් ඒකත් මේ ජීවිතේට විතරයි. ඒ ලෙඩෙත් එක්ක අපි ඊළඟ ජීවිතේ ගිහිල්ලා උපදින්නේ නෑ. පිළිකාවක් හැදුනා කියමුකෝ. ඊළඟ ජීවිතේ පිළිකාවත් එක්ක ගිහිල්ලා විඳවන්නේ නැහැ. හැබැයි මනසේ යම් කිසි අසනීප ඇතුනොත් මනස රෝගී වුණොත් එහෙම නෙවෙයි. ඒ විපත ඒ හානිය අපිට මෙලොව විඳවනවා වගේ ඊළඟ ජීවිතේ විඳවන්න වෙනවා. අපි මේ ජීවිතේ කෙලෙස් එක්ක ජීවත් වෙලා මැරුණොත් ඊළඟ ජීවිතෙත් ඒ කෙලෙස් එක්කම තමයි උපදින්නේ. එතකොට ඒ ජීවිතේ අපිට දැන තේරෙන කාලෙන් ආයේ අපේ හිතට කෙලෙස් ඇවිල්ලා අපි මහා පුදුම විදියට දුකට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකයි ජීවිතයේ ශ්‍රේෂ්ඨ දේ මනස. ඒ මනස වෙනස් වුණොත් විකෘති වුණොත් ඒක හරි භයානකයි කියනවා. ඒක අම්මා තාත්තා මේ
අපට අහිමිනුවටත් වැඩිය විශාල අනතුරක් වෙනවා. ඒවගේ බුදුරජාන් වන්සේ ගාථාවකින් පෙන්නෙනවා දිසෝ දිසං යන්තං කෛරා වේරීවාවන වේරිනම් මිච්චා පනිහිතං චිත්තම් පාපියෝනං කතෝ කරේ. හතුරෙක් හතුරෙකුට කරන හතුරකමකට වැඩිය වෛරකාරයෙක් වෛරකාරයකුට කරන වෛරයකට වැඩිය හිත නොමග ගියොත් හරි දරුණුයි කියනවා. මොකද හතුරෙකුට වෛරකාරයකුට කරන්න බැරි දෙයක් අපේ මනස අපිට කරලා දෙනවා. මොකද අපි දන්නවා අපිට ඉන්න හතුරෙක් අපි අපායවන්න බෑ. අපිට ඊළඟ ජීවිතයේ උපතේ ඉඳර දුක් ඇති කරන්න ඒ හතුරන්ට පුළුවන්කමක් නෑ. මෙලෝ වශයෙන් යම් හානියක් කරාට තමන්ගේ හතුරව අපායවන්න ඒ අයට හැකියාවක් නෑ. ඊළඟ ජීවිතවලදී දුක් විඳින තත්ත්වයන් ඇති කරන්න එයාට පුළුවන්කමක් නැහැ. හැබැයි මේ හතුරට කරන්න බැරිදේ හිතර කරන්න පුළන් බැරි වෙලාවත් හිත නොමග ගියොත් ඊළඟ ජීවිතය නිරේ යන්න පුළන් තිරිශන් ලෝකයන්න පුළන් ප්‍රේත ලෝකයන්න පුළුවන්. ඉති ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ හිත හදාගන්න හිත දියුණු කරගන්න හිත සත්‍යමත් කරගන්න ගොඩා කව්වා දනු ශාසනා සිද්ධ කරන්නේ. මොකද ජීවිතයේ මොනදේ තිබුණත් හිත වැටනොත් හිත බිඳනොත් මිනිසුන්ට මොනවා තිබුණත් වැඩක් නෑ. දැන් අපි දන්න මේ වර්තමාන කාලෙ මේ විපත්ති කරදර නිසා මිනිසුන්ගේ හිත් ගොඩා පීඩනයට පත්වල අසාහනයට පත්වලා එතර බාන මිනිසුන්ට ගෙවල් දුරවල සමහට කණ්ඩ බොන්ඩ තියෙන කෝමත්තින ඒත් මිනිසු බොහොම අසාහනයෙන් පීඩනින්ගින් එයි මනස කියන දේ නො සංසුන්නෑ සාමකාමි නැහැ. ඇවිල්ල තියන ප්‍රශ්න කරදරත් ඒක මිනිසුන්ගේ හිත් බොහොම විශ්සිත්ත වෙලා බය වෙලා තැතිගන එතොටර කන්න බොන්න ඉදින්න දේවල් තිබුණත් මිනිසුන්ට නිදහස ජීවත්තෙන්ට බෑ. එතොට සමහරය බලන්ට හිත හදාගත් භාවනාදීට නැබුරුච්චයට හොඳම කාලෙ බවට පත්තල ද විපත්ති කාලය තම එකටට හොඳම කාලෙ බවට පත්තිලා තියෙන්නේ නේද. එතොට ඒ අයකෙන බොහෝම හොඳ කාලයක් ගත කරයි කියලා. එතොට ඒ අයමකද මේ තමන්ගේ මනස සාමකාම නිසා බාහිර සමාජ මොන කරදර තිබ්බත් මොන පශ්න තිබුණත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. ඒකයි. ඉති ඒකයි මේ හිත හදා ගැනීමේ තියෙන වටනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක මෙලොව පරලුවට හැමදාම අපිට හිතසුව පිණිසවෙනවා. අපිට බාහිර ලෝක මොන දේවල් තිබුණත් අන්තිමට පිළිසරණ වෙන්නේ අපේ හිත. ඒක දැන් අපිට හොඳන පේනුවන මිනිසුන්ට සල්ලි තිබුණේ දැන් සමානුන්ට ඒව කිසි වටින්න දේපල වටින්න ඇයි. අර බාහිර දේවල්වලින් මිනිසුන්ට ලබන්න තිය පිළිසරණ ඉතාමත්ම සුළු මොහොතකින් අහිමි වෙලා යන්න පුළුවන්. හැබැයි මේ හිතෙන් ලබන්න තියෙන පිළිසරණොයි මොකේටවත් නැති කරන්න බෑ. කොරෝනතය මොනවාවත් හිතෙන් ලබන්න තියෙන පිළිසරණ කාටවත් නැති කරන්න බැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මොනදේ නොකරත් හිත හදාගන්න අපිට දේශනා කරන්න අර ලස්සන උපමා කතාවකුත්තින එකයි ඈත අතීතය ඉන්නවා ඉතාමත්ම ධනවත් සිටුවරයෙක්කින්නවා. මේ සිටුතුමාට විශාල ධනයක් වස්තුවත් තියෙනවා. ඉතින් ගොඩා සල්ලි භාගය තියෙන නිසා මේ සිටුතුමා විවාහතරක් කරගන්නවා. ඉතින් සිටුතුමාට භාරයාවරු 4 දෙනෙක්කින්නවා. ඒ නිසා සිටුතුමා කාලයක් යනකොට මේ විවාහතරක් කරගත්තර මේ භාරයාවරු 4 දෙනාගෙන් 3 දෙනෙකුට තමයි ආදරය කරන්නේ සලකන්නේ. හේතුව තමයි සිටුතුමා හරිම විනෝදකාමී සෙල්ලක්කාර කෙනෙක්. ඉතින් මේ භාර්යාවරු 3 දෙනෙක් ඒ විදිහමයි. ඉතින් සිටුතුමා තමන්ගේ අදහස් වලට බොහොම සමීප නිසා භාර්යාවරු 3 දෙනෙකුට ජීවිතේ පුදුමාකාර විදිහට සලකනවා. 4 වෙනි භාර්යාව සිටුතුමාට ගැලපෙන්නේ නැති කෙනෙක්. සිටුතුමා විනෝදකාමී සෙල්ලක්කාර කෙනෙක්. හැබැයි 4 වෙනි එහෙම නෙවෙයි. යා ඩම්පින්කම් කරන්න කැමති, හොඳ වැඩ කරන්න කැමති, ජීවිතේ පිළිබඳ යම් අවබෝධයක් වැටහීමක් තියෙන කෙනෙක්. නිසා මේ අනවශ්‍ය දේවල් එයා ජීවිතෙන් කරන්න කැමති නෑ. ඉතින් ඒ නිසා මේ සිටුතුමා මේ 4 වෙනි භාර්යාවට වැඩි කැමැත්තක් ඇල්මක් දැක්වේ නැහැ. අර 3 දෙනෙකුට ගොඩා පැහැදුනා. තමන්ගේ අදහස්වට බොහොම සමීපයි. ඒ නිසා ජීවිතේ ලොකු කැපවීමක් කර අර 3 දෙනා වෙනුවෙන් කාලයේ සමේ ධනෙ වැය කරා. හැබැයි 4 වෙනි භාර්යාවට ලොකු සැලකිල්ලක් කරේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් යනකොට සිටුතුමා වයසට ගියා. මහලු වියටත්පත් වුණා. මරණාසන්න කාලෙත් උදා වුණා. වයසට ගියාම සිටුතුමාට ජීවිතය පිළිබඳ ලොකු අවබෝධයක් ඇති වුණා. ඒ තමයි මැරුණට පස්සේ පරලෝකයකට යනවා කියලා. දැන් සිටුතුමාට තියෙන ලොකු අවබෝධයක් තමයි සිටුතුමා දන්නවා අනිවාර්යයෙන් මැරුණට පස්සේ පරලෝකයට යනවා. ඉතින් සිටුතුමා කල්පනා කරා මම මැරිලා පරලෝක යනවා නම් අනේ තනියෙන් යන්න බෑ. මට දැන් භාර්යාවරු 4ක් ඉන්නවනේ. එක්කෙනෙක් හරි අරගෙන පරලෝකේ යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා සිටුතුමා තමන්ගේ ජීවිතේ
ගොඩාක් ආදරය කරපු පළවෙනි භාර්යාව කතා කරලා කරුණු කාරණා කියලා පළවෙනි භාර්යාවගෙන් ඇහුවා මම මැරිලා දැන් පරලෝකයට යන්නේ. ඔයා එනවද මාත් එක්ක පරලෝකයට යන්න? එතකොට මේ පළවෙනි භාර්යාව කිව්වා සිටුතුමනි පරලෝකේ යන්න නම් මට නම් අඩියක්වත් එන්න බෑ කිව්වා. දැන් සිටුතුමාට ගොඩාක් දුක හිතුණා. ජීවිතේ ගොඩාක් ආදරය කරපු වස්තුව ධනෙ දුන්නු කෙනා කැමති නැහැ පරලෝකයට යන්න. දෙවෙනියාට කතා කරා. දෙවෙනියාට කතා කරලා කරුණු කිව්වට පස්සේ දෙවෙනියා කිව්වා සිටුතුමනි මං එන්නම් ගේට්ටුව ළඟට අනේ පරලෝකෙට යන්න මටත් එන්න බැහැ කිව්වා. දැන් සිටුතුමාට තවත් දුක හිතුණා. දෙවෙනියට ආදරය කරපු කෙනා කැමතිත් නැහැ පරලෝක යන්න. ඊට පස්සේ තුන්වෙනියට කතා කරා. තුන්වෙනියට කතා කරාට පස්සේ තුන්වෙනියා කිව්වා පොඩි වෙලාවක් කල්පනා කරලා මං එන්නම් සිටුතුමනි කනත්ත ළඟට. අනේ පරලෝකෙට යන්න මටත් එන්න බැහැය කියලා. දැන් සිටුතුමාට ගොඩාක් දුක හිතුණා. ආදරය කරපු තුන්දෙනාම කැමති නැහැ පරලෝකෙට යන්න. ඊට පස්සේ ඉතින් සිටුතුමා හතරවෙනි භාර්යාවගෙමුත් නිකමට වගේ අහන්න හිතුණා. කැඳවල ඇහුවා හතරවෙනියාගෙන් ඇහුවා ඔයාවත් එනවද මාත් එක්ක පරලෝකෙට යන්න. ඉතින් හතරවෙනියා කියන්නේ හොඳ ඥානයන් නුවණක් තියෙන සත්පුරුෂ කෙනෙක්. ඉතින් හතරවෙනියා සිටුතුමාට කිව්වා සිටුතුමනි ඔබතුමා මට කන්න බොන්න ඉන්න මේ ගෙදර ඊට දුන්නානේ. ඒ නිසා මං කැමතියි කිව්වා පරලෝකෙට යන්න. ඒතර අවසාන මොහොතේ තමයි සිටුතුමාට තේරුනේ කවුද මට ඇත්තටම ආදරය කරපු කෙනා. අවසාන මොහොතේ හතරවෙනියාගේ වටිනාකම හොද්දටම තේරුණා. හැබැයි ඉතින් අවසාන මොහොතේ තේරුණාට වැඩක් නැහැ. මොකද හතරවෙනියට කළ යුතු කිසිම යුතුයකමක් සිටුතුමා කරලා නැහැ. හතරවෙනියට ධනෙ වස්තු මුකුත් දීලා නැහැ. අසනීපකම් ලෙඩ රෝග වලට ප්‍රතිකර්ම කළත් නැහැ. ඊළඟට ඥානයක් නොනක් මේවා ඇති කරගන්න ඉඩකඩ සලසලා දීලත් නැහැ. ඒතර පරලෝකයන් ඉන්නේ කවුද? දුප්පත් ලෙඩ නෝන තමයි පරලෝකයන් ඉන්නේ. ඉතින් මෙයත් එක තමයි දැන් ඊළඟ ජීවිතයේ සිටුතුමාට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒතර අවසාන මොහොතේ තේරුම් ගත්තට දැන් සකස් කරගන්න විදිහක් නැහැ. ආන්නේ මේක උපමා කතාවක්. ඒතර මේ උපමා කතාව වගේ අපි මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝටම භාර්යාවරු 4 දෙනෙක් ඉන්නවා. ඉතින් සිටුතුමා වගේ තමයි මිනිස්සු අපි හැමෝම භාර්යාවරු 4ක් හිටියට අපිත් ඇලුම් කරන්නේ භාර්යාවරු 3 දෙනෙකුට. ඒ 3 දෙනාගේ වටිනාකම තමයි අපි හැමෝටම දැනෙන්නේ. ඒ දැනෙන නිසා අපි මේ 3 දෙනා වෙනුවෙන් මහා කැපවීමක් ජීවිතේ කරනවා. කාලය, සමය, ධනය වැය කරනවා. හැබැයි හතරවෙනියාගේ වටිනාකම අපිට තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා හතරවෙනියා වෙනුවෙන් අපිත් ලොකු කැපවීම් කරන්නේ නැහැ. ඒතර ජීවිතයේ පළවෙනි භාර්යාව වගේ තමයි අපේ කය. මේ ලෝකේ අපි හැමෝම කය වෙනුවෙන් මහා කැපවීමක් කරනවා. කාලය, සමය, ධනය අපි කය වෙනුවෙන් වැය කරනවා. මෙහෙම කය වෙනුවෙන් අපි මහා කැපවීමක් කරලා මේ කය පවත්වාගෙන ගිහිල්ලා අපි යම් දවසක මැරෙනවා. මැරුණට පස්සේ පරලෝකේ යන්න කය එනවද? අඩියක්වත් එන්නේ නැහැ. මෙඩිචි තැන් වලම දාලා යන්න වෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ දෙවෙනි භාර්යාව වගේ තමයි අපේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන්. ඉතින් අපි ඒව වෙනුවෙන් ජීවිතයේ කාලය, සමය, ධනය ගොඩාක් වැය කරනවා. එහෙම වැය කරලා අපි ඒවත් එක්ක ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙලා මැරෙනවා. මැරුණාට පස්සේ අපිට ඒ වගේ අයිතියකුත් ඉඳ තියෙන්නේ. මිනි පෙට්ටිය ගේට්ටුවෙන් අර යනකම් විතරයි. ඊට පස්සේ ඒ වගේ අයිතිය පරලෝකේ ගෙනියන්න පුළුවන් කමක් නැහැ. බැරි වෙලාවත් අර මැරිච්ච එක්කෙනා ආයිමත් ගේට්ටු ළඟට ආවොත් එහෙම කවුරුත් දෙරු අරයිද? නෑ නේද? භූතේ ප්‍රේතෙක් වෙලා આવොත් එහෙම හිමීට කට්ටනි මහත්තයෙක් ගෙන්නලා නේද? බෝතලයකට දාලා කොහෙටට ගිහිල්ලා හිර කරලා දානවා. ඒ ඇවිල්ලා අයිතිවාසිකම් කතා කරොත් කවුරුත් ඇහුම්කන් දෙන්න ලැහැස්ති වෙන්නේ නැහැ. අනේ පැත්තකින් ඔයත් ඉන්න කියලා කවුරුත් ඉන්න දෙන්නේ නැහැ නේද? ඒතකොට එයා අයිතිවාසිකම් කතා කරත් මේ අය පිළිගන්න එක ලේසි නෑ. මොකද එයාට අර තමන්ගේ අයිතිය කියන දේ පරලෝකෙ ගෙනියන්න හැකියාවක් නැහැ. අයිතිය තියෙන අර මිනි පෙට්ටිය ගේට්ටුවෙන් අර යනකම් විතරයි. පරලෝකේ යන්නේ නැහැ අයිතිය කියන දේ. ඒ වගේම ජීවිතයේ තුන්වෙනි භාර්යාව වගේ තමයි අපේ අම්මා තාත්තා, සහෝදර සහෝදර, ඥාති මිත්‍ර, දූ දරුවෝ අය. ඉතින් අපි මේ අය වෙනුවෙන් ජීවිතේ මහා කැපවීමක් කරනවා. කාලය, සමය, ධනෙ වැය කරලා. ඉතින් මේ අයත් එක්ක අපි කටයුතු කරලා යම් දවසක මේ අය මැරෙනවා. මැරුණාට පස්සේ මේ අයගෙන් වෙන් වෙලා අපි මැරෙනවා කෙනෙක්. මැරුණාට පස්සේ පරලෝකයන්ට අය කොතෙද දෙන්නේ? ඥාති මිත්‍රයෝ එන්නේ කනත්ත ළඟට විතරයි. මැරුණට පස්සේ කවුරුත් පරලෝකයන් එන්නේ නැහැ. කාට හරි අඬ ගැහුවොත් මේ වල්ටම් පයින්ද කියලා කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒතර ඒ කවුරුත් පරලෝකයන් එන්නේ නැහැ. පරලෝකයන්නේ කවුද? හදාගත්ත හිතයි කරගත්ත පිනයි. ඉතින් හිත තුල පිනක් රැස් කරගත්තොත්, හිත හදාගත්තොත්, ඔය හදාගත්ත හිතයි කරගත්ත පිනයි පමණයි පරලෝකයන්නේ. කිසිවක් අරගෙන යෑමේ අයිතියක් නැහැ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් මේ ජීවිතයක් ලැබලා තියෙනවා. දැන් අපි මේ ලැබූ ජීවිතේ අපිට
බොහෝ දේ ලැබිලා තියෙනවා. එතකොට මේ බොහෝ දේවල් අපිට සමහරට පෙර ජීවිතේ පිනකට අපිට සමහර දේවල් ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මෙහෙම ජීවිතේ මේ විදිහට ගත කරලා අවසානයේ අපි සමහරලාට ලෙඩ හැඳකට වැටෙනවා. එතකොට ලෙඩ හැඳකට වැටුණාට පස්සේ ජීවිතේ අර තිබෙන්නා කිසි දෙයකින් අපිට පිහිටක් ලැබෙන්නේ. අපිට පිහිට වෙන්නේ මොකද්ද? අපි හදාගත්ත හිතයි කරගත්ත පින පමණයි. අනිත් කිසිවක් අපිට මේ ජීවිතේවත් පිහිට පිළිසරණ වෙන්නේ නැහැ. එතකොට පිහිට පිළිසරණ වෙන්නේ අපේ හදාගත් හිත විතරයි. දැන් බලන්න මේ විපත්ති කාලයේදී අපිට උපකාරම වුණු දේ මොකද්ද? හිත. ඒකයි. හිත යම් ප්‍රමාණයකට හෝ අපිට අර භාවනාවකට බණ අහන්න හරි හිත හදාගත්ත ඉඳ අඩුම ගානේ බණක් හරි අහගෙන ඉන්න පුළුවන්. අනිත් මිනිස්සු මේ කෑ ගහද්දි බෙරියන් දෙද්දි හුතියද්දි නේද? අපි බොහොම සෑල්ලුවෙන් සාහනෙන් ඒකත් හොඳයි කියලා නේද? බොහොම පහසුවෙන් අපි කටයුතු කරනවා. ඒ ලැබුණේ ඇයි? අපි අර ධර්මයේ කියන දෙයට අපේ හිත අලවා වාසය කරන ජීවිතේ යථාර්ථය බාර ගන්න පුළුවන් ගතිය. අපි දන්නවා ජීවිතේ කියන්නේ නොයෙක් ආකාර විපත්ති වලට ලක් වෙන්න පුළුවන්. මේක අපි මේ අපිට අයිති දෙයක් පවත්වන එකක් නෙමෙයි. ඒ නිසා අපිට අර යථාර්ථයට මුහුණ දෙන්න අපේ හිතේ යම් සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය අපේ කයට තියෙන එකක් නෙවෙයි. කයට මොන හයිය තිබුණත් ඒ හයිය ඇති කරගන්න බෑ. ඒක තියෙන හිතේ හයිය. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මනස හිත කියන දේ අපිට හදාගන්න දේශනා කරන්නේ. ඒ වගේම ජීවිතේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නෙත් අපේ හිත තුල කියනවා. අපි දන්නවා අපිට ජීවිතේ දුක් ඇති වෙනවා, කරදර ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ආරවුල් ඇති වෙනවා. දැන් මේ දේවල් ඇති වෙනකොට අපිට සාමාන්‍යයෙන් පේන්නේ මේ කොහේ තියෙන දේවල් හැටියටද? බාහිර ලෝකේ තියෙන දේවල් හැටියට. මේ ප්‍රශ්න කරදර දුක් ඔක්කොම බාහිරව තියෙනවා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න කරදර වලදී අපි කොහෙටද ඇඟිලි දික් කරන්නේ? බාහිර ලෝකෙට තමයි දික් කරන්න. අරය නිසා මේක නිසා නැත්තම් මගේ කර්මය නිසා ওই විදිහට තමයි අපි මේ ප්‍රශ්නත් එක්ක ඇඟිලි දික් කරන්නේ. එතකොට අපි හිතන්නේ මේ බාහිර බලවේග නිසා තමයි අපි දුක් විඳින්නේ. ඒක මේ ගහයෝ නිසා දුක් විඳිනවා. ඉතින් ගහ පූජා තියන්නේ. ඕ දේවල් කරන්නේ අපිට පේන්නේම ජීවිතේ දුක නිර්මාණය කරන්නේ, ප්‍රශ්න නිර්මාණය කරන්නේ, කරදර නිර්මාණය කරන්නේ බාහිර ලෝකය කියලා. බාහිර පුජ්‍යලේ බාහිර දේවල්. හැබැයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වන්නේ කොහේ හදන එකක් හැටියටද? හිතේ හදන එකක්. ඒ නිසා තමයි අපිට මේ හැම දෙයකින්ම නිදහස් වීමේ දෙයක් තියෙන්නේ. නිදහස් වෙන්න හැකියාව තියෙන්නේ. මොකද දැන් බාහිර ලෝකේ ප්‍රශ්න තිබුණා බාහිර ප්‍රශ්න විසඳන්න ඕනේ අපේ ප්‍රශ්න විසඳෙන්න. බාහිර ලෝකයේ දුක් තිබ්බනම් බාහිර ලෝකයේ දුක් නැති කරන්න ඕනේ අපේ දුක් නැති කරන්න. දැන් බාහිර ලෝකයේ දුක් නැති කරා නම් අපිට දුක් අඩුවෙන් තියෙන්න ඕනද වැඩියෙන් තියෙන්න ඕනද? අඩුවෙන් තියෙන. මොකද අපි අහලා තියෙනවනේ අතීතේ පහළ වෙච්ච සියලු රහතන් වහන්සේලා මොකද්ද කරලා තියෙන්නේ? දුක් නැති කරලානේ. නේද? සාමාන්‍යයෙන් අපි කියන රහතන් වහන්සේලා දුක් නැති කරේ. එහෙනම් ඉතින් අපිට අඩුවෙන්න එපේ. නේද? එහෙනම් අඩුවෙන්න ඕන. එතකොට රහතන් වහන්සේලා දුක් නැති කරගත්තා කියන්නේ මොකද්ද? රහතන් වහන්සේලා දුක හදන මේ මනස කියන දේ සකස් කරගත්තා. එතකොට මනස සකස් කරගත්ත හින්දායි දුක් විඳින්නේ නැත්තේ. එතකොට අර කියන්නේ මනසාචේ පසන්නේ නේ රහතන් වහන්සේලා මනස පැහැදිලි කරගත්තා. ඒ නිසා වාසතිවා කරෝතිව කරන කියන කිසිවකින් දුක හදලා දෙන්නේ නැහැ. මෙහෙ මොහොතට හදලා දෙන්නෙත් නැහැ. ඊළඟ ජීවිතයකට හදලා දෙන්නෙත් නැහැ. ඒකයි. එතකොට දැන් රහත් තුනත් ඒකයි රහතන් වහන්සේලාටත් අර දුකින් නිදහස් වුණාට දුක් නිමිති වලින් නිදහස් වෙන්න බෑ. ඒකයි දුක හදලා දෙන හේතුව අයින් කර හින්දා උන්වහන්සේලා අපි දුකින් නිදහස් කියලා කියනවා. හැබැයි උන්වහන්සේලා දුක් නිමිති වලින් කිසි කෙනෙකුට නිදහස් වෙන්න බෑ. කය තියෙන ඉඳක රහතන් වහන්සේලා කය ලෙඩ වෙනවා. සමාජගත වුණාම මිනිසු නින්දා පාස කරනවා. පෙර ජීවිතේ කර්ම කළා තියෙනවා විපාක වාර වෙනවා. හැබැයි ඔය එකකින්වත් රහතන් වහන්සේලා අන්න දුක් විඳින්නේ නැහැ. ඇයි? හිතින් හදන ගතිය රහතන් වහන්සේලා අන්න අයින් කරගෙන නැති කරගෙන තියෙන්නේ. ඒතර දුක සකස් කරන්නේ කෙලෙස් වලින් මිසක්ක මේ බාහිර ලෝකේ කවුරුත් නිසා නෙවෙයි. ඉතින් අපි ඒකයි අපිට පේන්නේ බාහිර ලෝකේ. ඒක නිසා තමයි අපි බාහිර ලෝකේ නිවැරදි කරන්න පිරිසුදු කරන්න යන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ඒකයි සිත පිරිසුදු කරගන්න හිත කෙලෙසුනොත් තමයි කෙලෙසෙන්නේ. සිත සත්‍යය කෙලෙසෙන්නේ හිත කෙලෙසීමෙන්. ඒකයි එහෙම නැතුව බාහිර ලෝකයේ යම් යම් ප්‍රශ්න කරදර හින්දා නෙවෙයි. එතකොට ඒකයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි සෑම දෙයක්ම නිර්මාණය අපි දකින්න ඕනේ මේ මනසේ තියෙන දෙයක්. ඒතර බාහිර ලෝකයේ දුක් කරදර බාධා කෙනෙකුට අපි ඇඟිල්ල දික් වෙන්න ඕනේ කොහෙටද? අපේ හිත දිහාට. මගේ හිතේ කෙලෙස් තියෙන නිසායි මම මේ දුක් විඳින්නේ කියන අන්නේ සිහිය නුවණ පිහිටුව ගන්න ඕනේ. එතකොට තමයි අපි මේ හිත හදා ගන්න ඕනේ කියන තැනට එන්නේ. නැත්තම් අපි මොකද යන්නේ හැමදාම යන්නේ සංසාරේ පුරා කරපු දේ තමයි බාහිරය වෙනස් කරන්න. බාහිර ලෝකේ ප්‍රශ්න විඳින්න. ඉතින් ඒ වගේම බාහිර ලෝකේ තියෙන ප්‍රශ්න වලින් පැනලා යන්න. ඉතින් ඒක අපි කවදාකවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් මේ ජීවිතෙත් අපි කොච්චරවත් වෙනස් කරලා තියෙනවා. ඔය මොන දේ වෙනස් කරගත්තත් තාම දුක වෙනස් කරගන්න
බැරි වෙලා තියෙනවා. දැන් රටවල් මාරු කරලා ඇවිල්ලා තියෙනවා. නේද? ඒත් ඉතින් අපි දුක් නම් තාම මාරු කරගත්ත ගතියක් පේන්නේ නැහැ. නේද? තිබුණටත් වැඩිය සමහරලාට වෙනත් ආකාරයේ විවිධාකාර දුක් විඳිනවා. ඒකයි නේද? ඉතින් දැන් මේ හොඳ නැහැ කියලා වෙන රටකට ගියත් ওই ප්‍රශ්නේ තමයි. දිව්‍ය ලෝකෙ ගියත් ඒ ප්‍රශ්නේ තමයි. පැවිදි වුණොත් ඒත් එහෙම තමයි. පැවිදුණයි කියලා ඒ දුකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද මේ හිතේ තියෙන කෙලෙස් තියෙන තාක්කල් කාටවත් දුකින් නිදහස් වෙන්න බෑ. ඒකයි මේ සත්‍යයා කෙලෙසෙන්නේ මේ බාහිර ප්‍රශ්න කරදර හින්දා නෙවෙයි. සත්‍යයා කෙලෙසෙන්නේ තමන්ගේ හිත කෙලෙසීම නිසා. ඒකයි චිත්ත සංකලිට්ඨා භික්ඛවේ සත්තා සංකලිට්ඨන්ති චිත්ත බෝධාන සත්තා විසුද්ධන්ති. ඒ නිසා මේ හිතේ කෙලෙස් තියෙන තාක්කල් තමයි සෑම දෙයක්ම නිර්මාණය කරන්නේ, දුක නිර්මාණය කරන්නේ, සැප නිර්මාණය කරන්නේ, ප්‍රශ්න නිර්මාණය කරන්නේ, පුජ්‍යලියෝ නිර්මාණය කරන්නේ ඔක්කොම අපේ හිතින්. ඒකයි. දැන් අපි ගත්තාම එකම පුජ්‍යලයක් ගත්තු ලෝකේ හැමෝම මේ පුජ්‍යලය දිහා එකම විදිහටද බලන්නේ? නෑ. එක විදිහට තමයි පුජ්‍යලය දිහා බලන්නේ. ඒතර පුජ්‍යලයා කියන එක අපි තමයි නිර්මාණය කරන්නේ. හොඳද නරකද කැතද ලස්සනද හරිද නරකද කියලා අපි තමයි නිර්මාණය කරගන්නේ. සමහරවිට එකම මොහොතේ එකම පුජ්‍යල විවිධ විදිහට තමයි පුජ්‍යල නිර්මාණය කරගන්නේ. දැන් මෙතෙන්ද අලුතෙන් තව කෙනෙක් ආවොත් එහෙම අපි හැරිලා බැලුවොත් එහෙම බලනකොටම අපි එක එක්කෙනා එහා හදාගන්නේ කොහොමද? අපේ හිත වලින්. අපි කියමු ලස්සනම කෙනෙක් එනවා. ඒ ලස්සනම කෙනෙක් ආවට හැබැයි ඉතින් අපි එයත් එක තරහ නම් මොකද වෙන්නේ? ඒ ලස්සනද අපි අල්ලන්නේ නෑ. අපිට අපේ ජීවිතේ කාලා විනාශ කරලා දැම්ම නම් අපිට පේන්නේ නිකන් යකෙක් වගේ නේද? සමහරවිට කියනවා නේද? මිනිස්සු කියනවනේ එහෙම. ඒතර අපිට පේන්නේ යකෙක් වගේ. ඒකේ නාම අපිට කාට හරි ලොකු උපකාර කරලා තියෙනවනම් එයාට පේන්නේ කොහොමද? දෙවියෙක් වගේ. එන කෙනාට දරුණු රෝගාබාධයක් තියෙනවනම් මේ වෛද්‍ය ප්‍රතිකාර කරන අයට පේන්නේ කවුරු හැටියටද? ලෙඩෙක් හැටියට. එයට පේන්නේ ලෙඩෙක් හැටියට පේන්නේ. ඊළඟට එන කෙනා එක එක්කෙනාගේ ඥාති මිත්‍රයෝ නම් ඒ විදිහට පේන්නේ. නේද? එන කෙනා අපි කියමු කෙනෙක් ඉන්නවා මෙතන අට්ටික සංඥාව වඩලා. ඒතර එයාට පේන්නේ කවුරු හැටියටද? සමහරවිට එක පාට මැරිසකිල්ලක් හැටියට පේන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න කෙනෙකුට එයාගේ රූපය දිහා බැලුවොත් එහෙම එයාට පේන්නේ මම ජීවිතේ දැක්ක ලස්සනම කෙනා හැටියට දකින්න පුළුවන්. දැන් බලන්න එකම මොහොතේ එකම පුජ්‍යලයා දිහා එක්කෙනෙකුට එක්කෙනෙක් ඒතෝ රවයි කෙනෙකුට හිනහ වෙයි නේද? දුක හිතෙයි කෙනෙකුට රෝගියෙක් හැටියට දකින්න කෙනා දුක හිතෙයි නේද? රූප දිහා බලපු කෙනා ආශාවක් ඇති වෙයි. ඇටසැකිල්ලක් හැටියට දැක්කේ කෙනාට උපේක්ෂාවක් ප්‍රඥාවක් නුවණක් ඇති වෙයි ජීවිතේ නේද? එතකොට වෙනත් කල්පනා වෙනත් මනෝලෝකයේ හිටේ කෙනාට ආවද ගියාද දන්නේ නෑ. ඒක එයාත් ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. එයා වුණාට කවුද ආවේ කියලා දන්නේ. එයා ඉන්නේ වෙනත් මානසිකත්වයේ. ඒතර බලන්න අපේ හිතින් තමයි පුජ්‍යලයන් නිර්මාණය කරන්නේ. ඒ වගේම ළඟ ඉන්න අයට එක එක්කෙනා පෙන්වන විදිහට තමයි ඒ කට්ටියත් හදාගන්නේ. ඒතකොට හතුරෙක් හැටියට දැක්ක එක්කෙනා කිව්වොත් ඔය ඇවිල්ලා ඉන්න එක්කෙනා මහා පුදුම කෙනෙක් මෙහෙමයි කිව්ව එකන් එයත් හදාගන්නේ කොහොමද? හතුරෙක් හැටියට නේද? ඉතින් ඒ අර ළඟ ඉන්න අයට එක එක්කෙනා දෙන අර දේවලුත් එක තමයි හිතින් හදාගන්නේ. හොඳද නරකද කැතද ලස්සන. ඒතකොට සමහරු hina වෙයි ළඟ ඉන්න අයත් hina වෙයි නේද? රවණ අය ළඟ ඉන්න අය ඔක්කොම එකවර රවයි නේද? ආසාවෙන් බලන අය ඔක්කොම ආසාවෙන් බලයි. ඉතින් ඒතර බණ්ඩ අර හිත වලින් තමයි පුජ්‍යලයාව නිර්මාණය කරන්නේ. ඒකයි මේ ඒතකොට මනසේ දැන් රහතන් වහන්සේ නමක් හිටියොත් රහතන් වහන්සේ කිසි විදිහකට පුජ්‍යලයාව අල්ලගන්නේ නැහැ. ඒකයි මොකද උන්වහන්සේගේ මනස ඊටාම පැහැදිලි. පුජ්‍යලයාගේ එක එක්කෙනා දැන් ඔය කොහොම ඇවිල්ලා රහතන් වහන්සේට කියනවා. අර හතුරුකම් කරපු එක්කෙනා රහතන් වහන්සේට කියනවා ස්වාමීනි ඔය හිටියට මෙයා මෙහෙම කෙනෙක් කියලා. එතකොට ඒකෙමුත් රහතන් වහන්සේ යා හතුරෙක් හැටියට හදාගන්නෙත් නැහැ. ඉතින් අර එක එක්කෙනා මොනවා පෙන්නුවත් ඒක නිමිත්තක්වත් රහතන් වහන්සේ අරගෙන මේ පුජ්‍යලය දිහා බලන්නේ. ඒතර උන්වහන්සේට මේ පුජ්‍යලය පේන්නේ සංසාරගත අසරණ සත්‍යයක් හැටියට. ඒතර අනිත් අය ඔක්කොම නොබලා හිටියත් රහතන් වහන්සේට මේ පුජ්‍යලය පිළිබඳව සානුකම්පිත වෙන්න ඔක්කොම පුළුවන්. ඒ මොකද උන්වහන්සේට පුජ්‍යලයා අර බාහිර ස්වරූපෙන් එයා දිහා නිර්මාණයක් කරගන්නේ නැහැ. ඒක අනිත් අපි ඔක්කොම අපිට දුන්න සංඥාත් එක්ක තමයි අපි පුජ්‍යලෝ දිහා බලන්නේ. ඒකනේ මේ ලෝකේ මේ හොඳ නැහැ කියන අයට අනිත් අය මේ මැරෙන්න හදනවා නේද? අනිත් අය මේ නැති කරන්න හදනවා. ඉතින් ඒ වෙන්නේ මොකද අපි අපේ හිතවල තියෙන ස්වභාවයන් එක තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ නිසා ජීවිතේ දුක වෙන්න පුළුවන්, කරදර වෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නේ මේ හිත තුලින්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මනසාචේ පදුට්ටේන මේ හිත දූෂිත වුණොත්. ඒතර හිත දූෂිත වෙන්නේ මොන වෙන්ද?
හිත දූෂිත වෙන්නේ කෙලෙස් නිසා. ඒකයි කෙලෙස් වලින් තමයි දූෂිත වෙන්නේ. හිත කෙලෙස් වලින් දූෂිත වුණාම කරන කියන හැම දෙයකින්ම දුක හදලා දෙනවා. මනසාචේ පසන්නේ මේ දූෂිත හිතක පිරිසිදු කර ගන්නවා. ප්‍රසන්න කර ගන්නවා, ලස්සන කර ගන්නවා, ආලෝකමත් කර ගන්නවා. ආන්න එහෙම කරගත්තාම කරන කියන සෑම දෙයකින්ම මොකද හදලා දෙන්නේ? අන්න සැප හදලා දෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල මේ හිත වඩන්න, හිත දියුණු කරන්න, හිතට ඥානීය නුවණ ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. එතකොට ජීවිතේ ගත්තොත් ප්‍රධාන දේ මනස. අර නගර කියන සූත්‍රයේ මේ කිංසුකෝපම සූත්‍රයේ උපමාවක් පෙන්වන බුදුරජාන් වහන්සේ නගරයක් තියෙනවා. මේ නගරේ ඉන්නවා ස්වාමි කෙනෙක්, අයිතිකාරයෙක් ඉන්නවා. මේ නගරේ ස්වාමියාගේ තියෙන දුර්වලතා දෙකක් තියෙනවා. ඉතින් බාහිර ඉන්න පුජ්‍යලෙකුට මේ නගරේ ස්වාමියාගේ තියෙන මේ දුර්වලතා දෙක පේනවා. නගර ස්වාමියා කියන්නේ එක තැනක ඉන්න පුජ්‍යලෙක් නෙවෙයි. එහෙම ඇවිද ඇවිද රවුම් ගහා ඉන්න කෙනෙක්. ඒ වගේම නාගරේ ස්වාමියා හරිම මෝඩයි, අඥානයි. කිසිම දර්ශනයක් නුවණක් වැටහීමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇසුරු කරන අය කරන්න ඕනි දේවල් පිළිබඳ කිසිම නුවණක් නැහැ. ඒ නිසා කරන්නේම ඊටාම මෝඩ අඥාන වැඩම තමයි කරන්නේ. ඉතින් මේ බැහැර ඉන්න කෙනාට පේනවා මේ නගර ස්වාමියාගේ දුර්වලතා දෙක. ඒ නිසා මොකද කරන්නේ? පණිඩ කරුව දෙන්නෙක් යවනවා නගර ස්වාමියාට. එක්කෙනෙක් ගිහලා අර නගර ස්වාමියා රෝන්දේ ගහන එක නතර කරන්න උපදේශයන් දෙන. ඔබ වගේ කෙනෙකුට මේ එක තැන්වල ඇවිද ඇවිද රවුම් ගගා ඉන්න සුදුසු නැහැ. ඉතින් ඒ නිසා යා පුළුවන් තරම් ඉන්න තැන නතර කරනවා. මාලිගාවේ නම් මාලිගාවේම ඉන්න යාට පුහුණු කරනවා. මේ බාහිරට යන්න තියෙන දේ අයින් කරනවා. මාලිගාවේ ඉන්න වටිනාකම් පෙන්වලා දෙනවා. මාලිගාවේ ඉන්නකොට ලැබෙන සතුට සොම්නස පෙන්නනවා. ඒතර යා මොකද වෙන්නේ? මාලිගාවේ ඉන්න තමන්ගේ ඉන්න තැන ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ නතර කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ආන්නයට ජීවිතේ එයා පිළිබඳව ඒ වගේම ඇසුරු කරන අය පිළිබඳව කළ යුතු නොකළ යුතු පිළිබඳව හොඳ අවබෝධයක් ඥානයක් නුවණක් දෙනවා. ඒතර මේ නගර ස්වාමියාගේ මේ දුර්වලතා දෙක නැති කරගත්තා මේ නගරේ ඊ타ත්ම සාමකාමී නිදහස් නිවහල් ඊළඟට කාටවත් කරදරයක් ප්‍රශ්නයක් නැති නගරයක් බවටම පත් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේත් උපමා කරන ජීවිතය කියන්නේ නගරයක් වගේ. මේ ජීවිතේ නැමැති නගරේ ස්වාමියා තමයි විඥානය කියන දේ. ඒතර මෙන්න මේ විඥානයේ මනස කියන දේ දුර්වලතා දෙකක් තියෙනවා. අර නගරේ ස්වාමියාගේ වගේ මේ අයිතිකාරයාගේ දුර්වලතා දෙකක් තියෙනවා. මෙයාත් එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. මෙයාත් ඉතින් රෝන්දේ ගගහ මේ ඇවිද ඇවිද ඉන්න කෙනෙක්. කිසිම වැඩ ගන්නකට ඇති තැන්වල යන කෙනෙක් නෙවෙයි. නේද? දැන් අපි දන්නවා අපේ හිත යන්නේම කොහෙටද? අතීතෙටමයි යන්නේ. ගියාම කිසි වැඩක් තියනවද? නැහැ. නමුත් යන්නේම අතීතයට. දැන් අර ස්වාමියා කඩවල් ගාන ගියයි කියලා එයාට ලැබෙන කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒ වගේ තමයි හිත දුවන්නේම ඇවිදින්නේම මේ අතීතයේ කරා. එහෙම නැත්නම් අනාගතයේ කළ යුතු දේවල් වර්තමානයේ මේ මොහොතේ මේ හිත ගන්න හරිය අමාරුයි දෙයකට. එකඟ කර ගන්න හරිය අමාරුයි. විශේෂයෙන් යහපත කුසලයේ කියන දෙයට හිත එකඟ කර ගන්න හරිය අමාරුයි. එතකොට හිතේ ස්වභාවය තමයි එතකොට මේ නොයේ තැන්වල දුව දුව ඇවිද ඇවිද යන එක. ආන්නේ දුර්වලතාවයේ තියෙනකම් මේ හිතට සහනය සැනසෙල්ලක් කවදාකවත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් මේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. ජීවිතේ නැමැති නගරේ අයිතිකාරයා විඳ මේ ජීවිතේ නැමැති නගරේ හැමදාම අවුල් ගොඩක්, ප්‍රශ්න ගොඩක්, කරදර ගොඩක්. ඉතින් නගරේ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. නගරේ මොනතරම් සම්පත් තිබුණත් වැඩක් නැහැ. ඇයි? අයිතිකාරය අවුල් නිසා මොනවද තිබුණත් වැඩක් නැහැ. නේද? අපි දන්නවා දැන් සමහරලාට අපේ ගෙවල් දොරුලුත් හොඳයි. අපිට යාන වාහනත් තියෙනවා. රැකී රක්ෂාත් තියෙනවා. ගරු නම්බුනාමත් තියෙනවා. ඒත් මොකද වෙන්නේ? ඒත් ඉතින් සමහරලාට ඇඬු කඳුලින් දුකින් දුමනසෙන් ඉන්නේ. සමහරලාට ප්‍රශ්න කරදර ඇවිල්ලා කිව්වම අපි කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? නේද? ඇයි නගරේ බැලුමට බොහොම සමුද්දිමත් නගරයක් අපිට පේනවා කොහොම හොඳටම තියෙනවා. හැබැයි ඉතින් මොකද? නගරේ ස්වාමියා අවුල්. ඉතින් ඒ නිසා මොනවද තිබුණත් වැඩක් නැහැ. ඒකයි ඒ වගේ ඒකයි හිත කැඩුනොත් බිඳුනොත් පිරිහුනොත් මොනවා තිබුණත් වැඩක් නැහැ. කන්න බොන්නවත් හරියට පුළුවන් කමක් නැහැ. නිදාගන්න ඇදත් තිබට නිදාගන්න විදිහක් නැහැ. ඒ නිසා මේ මනස සාමකාමී වුණොත් තමයි අර තියෙන සම්පත් බුද්ධි විඳින්න පුළුවන්. නගරේ ස්වාමියා හරියට නගරේ පාලනය කරොත් තමයි රටේ තියෙන සම්පත් මිනිසුන්ට බුද්ධි විඳින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි අපේ මනස හරියට තිබුණොත් තමයි අපේ සම්පත් ටික අපිට පරිහරණය කරන්න. නැත්නම් ඉතින් ඇඳක් තිබ්බත් අපිට නිින්ද යන්නේ නැහැ. කන්න බොන්න තිබුණාට කන්න බොන්න විදිහක් නැහැ. රස කෑම හදලා දුන්නත් වැඩක් නැහැ. කොහේ හරි ගියාට පස්සේ ඒවත් බලන්න අහන්න බෙදියන්නේ. ඇයි ඇහුවොත් එමෙ මගේ අද හිත හරි නැහැ කියලා. නේද? හිත හරි නැති වුණාම ඉතින් මොනවා හරි ගියත් හරියන්නේ නැහැ. ලෝකෙ හොඳම තැනට අරන් ගින් තියෙන්නේ හිත හරි නැත්තම්
වැඩක් වෙන්නේ නැහැ. එති එනිසා මේ මනස ඒකයි සාමකාමි කරගන්න ඕනි සංසුන් කරගන්න ඕනි ඉතින් ඒ සඳහා මේ නගරයටත් පනිවිඩකරුවෙක් යවන්න ඕනි. ඒ පනිවිඩකරුව කවුද සමත භාවනාව කියන්න. සමත භාවනාවෙන් තමයි මේ හිතේ තියෙන මේ අවුල් විලවූල් පස්න මේවා ඔක්කෝමන මේව කළ හිත සාමකාමි නිදහස්කන් මේ සමත භාවනාවම්. ඊට පස්ස අනි පැත්තින් තියෙන දුරලතාවේ තමයි හිතට කිසිම ඥානයක් නුවනක් නෑ තනිකරම හරිම අඥ්ඥානයිම. එනිසා මේ ලෝක කිසිම දෙයක් අපිට අවබෝධ කරගන්න තේරුම් ගන්න මේ මනසට හැකියාවක් නැමකද හරිම අඥ්ඥානයි මෝඩයි තේරුම් ගන්න බෑ. ඒ සඳහා හිතට නුවන ඕනි ඥානය ඕනි ඒ සඳහා පනිවිඩකරුවෙක් ගිහිල්ලා මේ හිතේ තියෙන මේ මෝඩකමයින් කරලා දාන ඒකට කියන කවුද. විපස්සනාව කියලා. එතුන මෙන්න මේ සමත විපස්සනාවෙන් තමයි මේ හිතේ තියෙන මේ දුබලතාවයන් අයින් කරන්නේ. මේ හිතේ තියෙන විශේෂ දුබලතාවයන් විශේෂ දුබලතා දෙකක් පෙන්වන එකක් තමයි රාගය අනිත් එක තමයි මොකද්ද? අවිද්‍යාව. අපි දන්නවා සංසාරේ අපි දිගින් දිගට යන්නේ මේ දෝෂ දෙක නිසා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං අවිද්‍යාවත් තණ්හාවත් නිසා තමයි අපි සංසාරේ දිගින් දිගට යන්නේ. අවිද්‍යාවෙන් කරන්නේ මොකද්ද? හැම දෙයක්ම වහලා දානවා. තණ්හාවේ ස්වභාවය මොකද්ද? හැම දෙයක්ම අල්ල ගන්නවා. ඒක හැම දෙයකට මැලුම් කරගන්න. ඒක සැපද දුකද හොඳ නරක කැතද ලස්සනම එකක් නෑ. හැම එකටම අපි හරියට ගත්තු ගංගාලා තියෙන. ගංගාලා තියෙනකොට මොකද වෙන්නේ? හොඳ දේත් ඇලෙනවා නරක දේත් ඇලෙන ඔක්කොම ඇලෙනවා. ගංගා ඇවිල්ලා තියෙන මොකේද? ඒක හොඳද නරකද කැතද ලස්සන නෑ. අල්ලන තැන මොකද වෙන්නේ? ඇලෙනවා. ආන්නේ වගේ අපේ හිතේ මේ දුබලතාවය දෙකක් තියෙනවා. එකක් තමයි මේ රාගය අනිත් එක තමයි මේ අවිද්‍යා මේ රාගය නිසා තමයි මේ අතීතයටත් දුවන්නේ අනාගතයටත් දුවන්නේ පරණ පසන ටික ඔක්කොටම ගංගාලා තියෙන. ඒ නිසා පරණ මස්නයක් ඇති වුණොත් මොකද වෙන්නේ? කැමැතිද අකමැතිද? පරණ පස්න වලට අපි කැමැතිද අකමැතිද? හිතන්නේ කැමැති නැහැ කියලා. උනට ඇත්තටම ගංගාලා තියෙන හින්දා කැමැති. දැන් අතීතේ දුකක් ගැන කතා කරොත් එimhe දැන් කැමතිද නැද්ද? කැමති. අපි කිව්වොත් මං අහලා තිනවා ඔය කට්ටියට මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා කියලා. අනේ ආමුදුනේ ඕක නතර කරන්න ඕක අනිත්‍යයි අතීතයක් කියලා කියයිද? ආමුදුරොත් දැනගෙන අනේ කියලා ඉතින් ඊට පස්සේ ආගන්න හරි කැමති කොහොමද ආමුදුරෝ මේක දැනගෙන ඉන්නේ කියලා මට වෙච්ච ප්‍රශ්නය ගන්න නේද? ඒතර බණ්ඩ අපි මේ ප්‍රශ්නේ කතා කරන්නත් කැමති. ඇයි? ඒකේ තියෙන යථා ස්වභාවය අපි දැනගෙන නෑ. ඉතින් ඒ නිසා ඒකට හිත ගියොත් ඒකට නතර කරනවද යන්න දෙනවද? යන්න දෙනවා. ඒක හිතේ තියෙන දුර්වලතාවයක් ඒකයි රාගය කියන එක දේ. හැම දෙයකටම මේ හිත කැමැති. හැම දෙයක්ම ඒකයි අපි ඕනම දෙයක් කවුරු හරි ඇදලා ගත්තොත් අපිත් ඒක අහගෙන ඉන්න කතා කරන්න හරි කැමැති. හැබැයි ඉතින් කතා කරගෙන ටික වෙලාවක් යනකොට ඉතින් අපි මඩනවා ශෝක වෙනවා බය වෙනවා තැති ගන්නවා නේද? ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන. ඒත් හැබැයි ඉතින් නතර කරන්න නම් කැමැති නැහැ. අනිත් කෙනෙක් නතර කරන්න හැදුවත් එහෙම ඒකට කැමතිත් නැහැ. ඉතින් ඒ විදිහට මේ හිතේ තියෙන මේ රාගය කියන එකක් තියෙන. ඒ නිසා හැම දෙයකටම අපි වටිනාකම් දීලා හැම දෙයක් එක්කම හැම වෙලෙම දුවන්න තමයි මෙයා බලන්නේ. ඒ අය ළඟටම තමයි යන්න බලන්නේ. ඒකයි හිත මේ අපි කුසලයකට කොච්චර ගන්න ගියත් මේ අතීතයට දුවන්නේ. මොකද අර අතීතයේ කියන දේ අපි අවබෝධ කරගෙන ඒවට ඔක්කොටම ගංගාලා තියෙන්නේ. ඉතින් ඕකෙන් ගලව ගන්න තමයි මොකද කරන්නේ? ඒ හැම තැනත ගංගාපු තැන එක තැනක හොඳටම ගංගාල අලවන්න බලනවා. ඒක තමයි අපි මේ සමාධි භාවනාව කියලා කියන්නේ. සමාධියෙන් කරන්නේ මොකද්ද? එක අරමුණක් අරගෙන ඒකට හිත අලවන්න හදනවා. ඒකට අපි කියන සතිපට්ඨාන කියලා එකයි සිහි පිහිටුන එක අරමුණක් කරා. ඒක පිහිටන්න මොකද වෙන්නේ? ඒකේ ඔන්න පොඩ්ඩක් ගංගෑ වුණා මේක ඇලෙනවා. ඒක ඇලුනහම ඔන්න ඒක ටිකක් තියාගෙන ඉන්න පුළුවන්. ඒකට මොකද්ද කියන්නේ? සමාධි කියලා කියනවා. ඉතින් සමාධි තෝරනකොට ඒකනේ අපි පෙන්වන්නේ මොකද්ද? සමාධියේ අංග මොනවද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා. නේද? ඒතර බලන්න අර සමාධිය යන්න තියෙන බොහොම ප්‍රීතියක් තියෙනවා, සුඛයක් තියෙනවා. අන්න පොඩි ගම් ටිකක් එතන වෙන විදියට එන එතන අලව ගත්තාම මොකද වෙන්නේ? අර අතීතය ගැන දැන් ඔන්න හිත ඉන්න ඕනේ නෑ. අනාගතයේ එකක කල්පනා කරගෙන මොකද මෙතන පොඩ්ඩක් අලවගෙන යන් සතුටක් සමනසක් විඳින්න පුළුවන්.
ඉතින් ඒ නිසා තමයි මේ සමත භාවනාවෙන් සිද්ධ වෙන්නේ චිත්තම් භාවීති කියන හිත වැඩෙනවා කියනවා. හිත වැඩෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? හිතේ තියෙන රාගය ප්‍රහාණය වෙනවා. ඒක හිතේ තියෙන රාගයේ ප්‍රහාණය වෙනවා. ඒකයි මේ එතකොට අතීතයක් මතක් වුණත් ඒකට හිත ඇලිලා යන්නේ නැහැ. හොඳට සමාධියට සමාධි වුණාම සමාධිගත වුණාම මොනවා මතක් වුණත් එහෙම ඇලිලා යන්නේ නැහැ ඒවට. ඒකයි. මොකද ඊට වැඩිය රසවත් දෙයක් අන්න සැපවත් දෙයක් දැන් පවත්වන මේ අරමුණ තුල තියෙනවා. දැන් පවත්තන්නේ ආනාපාන සතින ඒකේ හොඳ අන්න සතුටක් සොම්නස ප්‍රීතියක් තියෙන. ඉතින් ඒ නිසා එතෙන්ද හිත විරුද්ධ වෙනවද එකඟ වෙනවද? එකඟ වෙන. ඒකට තමයි අපි ඒකග්ගතා කියලා කියන්නේ. දැන් අපිට අතීතයේත් එක්ක තමයි අපේ හිත එකඟ. ඒ නිසා තමයි එතෙන්ද ගියන් පස්සේ ඒකෙන් ගන්න හරිය අමාරු. ඒක මොකද ඒක අපි හිතන්නේ සැපයක් සැනසෙල්ලක් තියේවි කියලා. ඉතින් ඒ නිසා ඒව ගැන හිත ඉන්න ඒවට කැමැත්ත නිසා. ඒ කැමැත්ත ඉස්සෙල්ලම අයින් කරගන්න තමයි අපි එක අරමුණක් කරන් එතෙන්ද හිත පීරන. ඔන්න ඔතන යම් සතුටක් සොමනසක් තියෙනකොට අර අතීතයට දුවන ගතිය తాවකාලිකව මොකද වෙන්නේ? නතර වෙනවා. අර මාලිගාවේ තියෙන දේවල් වලට ඇබ්බැහි කරනවා. මාලිගාවේ තියෙන ඒවා බල බල ඉන්න පුහුණු කරන. එතකොට අර පිටට යන එක ස්වාමියා මොකද කරන්නේ? නතර කරනවා. කඩවල් ගාන කියලා මිනිස්සුත් එක්ක කතා කර කර ඉන්න ආස්වාදයට වැඩි හොඳයි ගෙදෙට්ට ඇවිල්ලා අපි කොම්පියුටරයක් තිබුණා නම් ඒක දාගෙන බලාගෙන ඉන්න කේට වැඩිය හොඳයි වගේ. ඉතින් ඒ වගේ අර එයාගේ තියෙන යම් දෙයක් අරගෙන ඒ තුලට එයා ඇබ්බැහි කරාම එතන එයා නතර වෙනවා. ඒ වගේ තමයි අපි හිතේ තියෙන නිරාමිෂ ප්‍රීතිය අරන් ඒක බුද්ධ විඳින්න පටන් ගන්නවා. ඒක බුද්ධ විඳිනකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක හිත ඇලිලා අන්න පවත්වන. හැබැයි ඒකේම නතර කරන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි නතර කරගෙන තමයි ඊට පස්සේ යන්න ඥානීය නුවණ වැටහීම ඇති කරලා දෙන්න අපි ඊළඟ භාවනා කරන්නේ. ඒක මොකද්ද? විපස්සනාව. විපස්සනාවෙන් කරන්නේ මොකද්ද? හිතට ප්‍රඥාව ආලෝකය ඇති කරලා දෙනවා. ඒකයි විපස්සනා වැඩිමින් පඤ්ඤා භාවීති කියන ප්‍රඥාව නුවණ ඥානීය කියන එක ඇති කරලා දෙනවා. එතකොට විපස්සනා භාවනාව වඩනකොට අපිට අන ජීවිතේ සෑම දෙයකම ඇත්ත අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපිට සමත භාවනාව අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා. එතකොට මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම දෙයකම තියෙනවා ආස්වාදේ ආදීනෝ නිස්සරණ කියලා තුනක් තියෙනවා. එතකොට මේ හැම දෙයකම තියෙන ආස්වාද ආදීනෝ නිස්සරණ තුනක් තිබුණට අපි සංසාරයේ පුරාටම හැම දෙයකම දැකලා බලලා තියෙන්නේ මොකද්ද? ආස්වාදේ. දැන් ඒ නිසා අපිට හැම දෙයකම පේන්නේ මොකද්ද? ආස්වාදේ. ඒ ආස්වාදේ පේන නිසා තමයි අපි හැම දෙයකම අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? කැමති. හැම දෙයකම කැමති වෙලා තියෙන්නේ මේ ආස්වාදයේ මේ දකින්න නිසා. හැබැයි එතකොට මේ හැම දෙයකම දකින්න ආස්වාදය ඉක්මවා අපි ඒකේ ආදීනුව තියෙන. හැබැයි ආදීනුව මේ බැලූ බැල්මට පේන එකක් නෙවෙයි. ආස්වාදයේ බැලූ බැල්මට පේනවා. ඒ වගේම අපි බලලා තියෙන හින්දාත් පේනවා. හැබැයි ආදීනුව අපි බොහෝ දේවල් වල බලලා නැහැ. ඒ නිසා අපිට ඒව පේන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒව විශේෂයෙන් බලන්න සිද්ධ වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? විපස්සනා කියන්නේ ඒක විශේෂයෙන් බලන නිකන් එකපාරට පේන එකක් නෙවෙයි. ඊට එබිලා බලන්න ඕනේ. ඒතර තමයි පේන්නේ. හැරිලා බලන්න ඕනේ. ඒතර තමයි පේන්නේ. ඉතින් ඒකයි මේ විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඒතකොට විපස්සනාවෙන් තමයි හැම දෙයකම තියෙන යථා ස්වභාවය අපිට පේනවා. ඒතර හැම දෙයකම තියෙන ඇත්ත මොකද්ද? වෙනස් වීම. දුක ඇති කරලා දෙන එක. අනිත් එක මොකද්ද? අයිති නැති ගතිය. ඒකයි. එතකොට අපි මේ දේවල් ග්‍රහණය කරගෙන ඇලිලා කැමති වෙලා ඉන්නේ ඇයි? තියෙනවා කියන සංඥාව නිසා. මම නැත්තම් සැප කියන සංඥාව නිසා. මගේ කියන සංඥාව නිසා. ඒකට අපි කියනවා නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව. එතකොට මේ විපස්සනා භාවනාවෙන් තමයි මේ සංඥා තුනම කල්ලා දාන්නේ. ඒ සංඥා තියෙන තාක්කල් අපිට මොකද වෙන්නේ? කෙලෙස් උපද්දවලා දෙනවා. හිත කෙලසවනවා. සංඥා නිදානාහි පපංච සංඛා කියනවා. මේ හඳුනාගන්න දේවල් මුල් කරගෙන තමයි හිත මේ කෙලෙස් තුලම ගැට ගැහි කැරකි කෙලෙස් තුලම පදිංචි වෙලා ඉන්න හරි කැමති. කෙලෙස් වලින්ම පිළිසරණ ලබන්න කැමති. කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න කැමති. මේ කෙලෙසුන්ගේ තියෙන යථා ස්වභාවය අපි හඳුනාගත්තේ නැති නිසා. ඉතින් ඒ නිසා අපි අර විපස්සනා කරනකොට තමයි මේ කෙලෙස් වල තියෙන යථාර්ථය අපිට අවබෝධ කරගන්න පුළුවන්. මොකද කෙලෙස් ඇති කරන දේවල් අපි හරියටම හඳුනා ගන්නවා. අපි දන්නවා දැන් කේන්තියක් ඇති වෙන්නේ මොකෙන්ද? පටිඝ නිමිත්තත් එක්කනේ. පටිඝ නිමිත්තත් එක්ක. ඒතර පටිඝ නිමිත්ත කියන එක අපි ඇත්තටම මොකක් හැටියටද අවබෝධ කරගෙන තියෙන්නේ? නිට්ටය හැටියටද අනිත්‍ය හැටියටද?
නිත්‍ය හැටියට. සුඛ හැටියටද එහෙම නැත්තම් දුක හැටියටද? සුඛ හැටියට. මගේ කියලා හිතනවද නැත මට අයිති කියලා නැති කියලා හිතනවා. අපි හඳුනාගෙන තියෙන්නේ මට කියලා. ඒතර දැන් අපි පටිඝ නිමිති කියන්නේ ඇත්තටම හොඳ දෙයක්ද? බැලුව බැලමට හොඳයිද? නැහැ. ඒ වුණාට අපිට පේන්නෙම හොඳ දෙයක් හැටියට. ඇයි අපිට මේ පටිඝ නිමිත්ත හොඳ දෙයක් හැටියට පේන්නේ? පටිඝ නිමිත්තෙන් අපිට වැඩ ගන්න තියෙනවා. අපිට පටිඝ නිමිත්තෙන් වැඩ ගන්න තියෙනවා. එහෙම නැත්නම් අපිට පටිඝ නිමිත්ත අයින් කරන්න ඕනි. ඇයි අපි පටිඝ නිමිත්ත අයින් කරන්න ඕනි වෙලා තියෙන්නේ? ඇයි අපිට හිම වුණකමක් ඇවිල්ලා තියෙන්නේ? පටිඝ නිමිත්ත වෙනස් වෙලා කියලාද තේරෙන්නේ? තේනවා කියලාද තේරෙන්නේ? කොහොමද තේරෙන්නේ? තියෙනවා කියන්නේ. දැන් අපිට කවුරු හරි බැන්නා කියමුකෝ. බැන්නපු දෙයක්. අපි දැන් බැන්නට පස්සේ අපි මෝඩයා කිව්වා කියලා. දැන් මෝඩයා කිව්වට පස්සේ අපිට ඒක දැන් අයින් කරන්න ඕනිද නැත්නම් මෝඩයා කියපු දේ එහෙමම අතහැරලා දානවද? ඔව් අයින් කරන්න ඕනේ. ඇයි අයින් කරන්න යන්නේ? තියෙන හින්දා. නේද? දැන් වෙනස් වුණා කියලා සිහිය පීටියා නම් ඇත්තටම අයින් කරන්න ඕනිද? එහෙම අයින් කරන්න ඕනේ නැහැ. ඉතින් අපිට මෝඩයා කිව්වකන් අයින් කරන්න ඕනේ. ඒ නිසා අපි දැන් මමනේ මෝඩයා උනේ ඒ ඊට පස්සේ මම මෝඩයෙක් නෙවෙයි කියලා පෙන්නන්න මොකද කරන්නේ? හොඳ වැඩ කරන්න යනවා. නේද? එතකොට අපි හිතනවා මං හොඳ වැඩ කරනවා අනිත් අය දැක්කම මොකද වෙන්නේ? අර මෝඩයා කියපු එක හැමම අයින් වෙලා යයි කියලා. ඉතින් ඒ නිසා අනිත් අය නැත්තම් කෙනෙක් කිව්වනම් එයාලවාම ඊට පස්සේ ඒක නැති කරවන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? හොඳ වැඩ කර අහන කොහොමද මගේ හැටි? නේද? කොහොමද මගේ නුවණ? දැන් අයියේ මෝඩයා කිව්වනේ. නේද? ඉතින් එයාලවාම ඉතින් කියව ගන්න ඕනේ. ඔයා මෝඩෙක් නෙවෙයි කියලා. නේද? මොකද අපිට හිතෙන්නේ අර කියපු දේ තාම නිකන් තියෙනවා වගේ. ඒක තියෙන ඉඳ තමයි මේක හිතේ තියාන මේ අයින් කරන්න බොහොම වෑයමක් කරනවා. කයෙන්, වචනෙන්, මනසින් මෝඩයෙක් නෙවෙයි කියන පෙන්නන්න සෑහෙන උත්සාහයක් අපි දරනවා. වරින් වර මොන හරි දෙයකදී අපි ඉතින් ඕක ඇදලා ගන්නවා. දැන්ද මේ මෝඩය තෝණු වුණාද? නේද? ওই විදිහට සමහරලාට අහනවා. නේද? ඒ මොකද අපිට හිතන්නේ කියපු දේ තාම නිකන් තියෙනවා වගේ. ඉතින් ඒ නිසා අයින් කරන්න අපි සෑහෙන වෙසක් කරනවා. ඒ වගේම මෝඩයා කිව්ව ගමන් අපේ හිතට මොකද්ද වෙන්නේ? රිදෙනවද? රිදෙනවා. රිදුනට පස්සේ මොකද්ද අපිට අනිත් පැත්තෙන් තියෙන්නේ? අපේ හිත රිද්දුවා මොකද වෙන්නේ? හිද්දපු කෙනාටත් රිද්දන්න හිතෙනවා. මට මෝඩයා කියලා හිත රිදුනා නම් කවදා හරි එයාටත් මෝඩයා කියන්නම ඕනි කියලා හිතෙනවා. එතකොට ඒකට මොකද්ද අපිට ඕනි? මෛත්‍රී සිතක් ඕනි, දේශ සිතක් ඕනි. දේශසිතක් ඕනේ නේද? දේශසිතක් ඕනේ. ඒ නිසා අපි මොකද කරන්නේ? දේශසිත පවත්වන්න ඕනේ. දේශසිත පවත්වන්න අර බැනුපු ටික අමතක වුණොත් එහෙම මොකද වෙන්නේ? ඇති වේද දේශසිත? නැහැ. එතකොට මොකද වෙන්නේ? දේශසිත ඕනේ නිසා පටිඝ නිමිත්තත් ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයත් එකයි කේන්තිය සකස් වෙන්නේ. වෛරය සකස් වෙන්නේ. පරිගැනීම් සකස් වෙන්නේ. එතකොට මේ බැනුපු ඔක්කොම ඇත්තටම අමතක වුණොත් එහෙම දැන් පිස්සු හැදුනොත් එහෙම ගිහලා ආයි hina වෙයිද නැද්ද? එයි එතකොට අර සමහරට අර දේවල් අමතකයි. එතකොට මේ හොඳට හිටිය මිනිහෙක් තමයි සමහරලාට අල්ලගන්නේ. නේද? ඒතර අනිත් පැත්තේ බෝදුරට ක්‍රියාත්මක වෙන්නේ. අතුරත් එක්ක ගිහිල්ලා හිතවත් දෙයි මිතුරත් එක්ක නේද? මොකද පිස්සු හැදුනාම බෝදුරට අනිත් පැත්තට තමයි හිත කැරකෙන්නේ නේද? ඉතින් ඒ වගේ ඒතර බලන්න ඒතර මොකද වෙන්නේ? අරයට අර නිමිත්ත අමතකයි. ඒ නිසා යට කේන්තිය උපදව ගන්න විදිහක් නැහැ. ඒතකොට අර අපිට ඒතර මේ වෛරය තරහව කියන එකට අපි කැමැති තාක්කල් අපිට අන්න අර පටිඝ නිමිත්ත කියන දේ ඕනේ. ඒතර පටිඝ නිමිත්ත දුක වුණාට ඇත්තටම දුකක් හැටියට දැන් තේරෙන්නේ නැහැ. ඒක අනිත් අය අමතක කරන්න අතහරින්න සමාව දෙන්න කිව්වට දෙන්න පුළුවන්ද? බෑ. ඇයි? පලි ගන්නකම් සමාව දෙන්න විදිහක් නෑ. එතකන් අර පටිඝ නිමිත්ත අපි හිතෙන් අතාරින්නෙත් නෑ. එතකොට මොකද දෙන්නේ? හුද්දටම ගංගා ගන්නවා එකේ. ඊට පස්සේ ඉතින් ක්ලේශයෙන් ගලව ගන්න පුළුවන් කමක් නෑ. ඉතින් ඒකයි විපස්සනා භාවනාවේදී අපි මේ වගේ යථාර්ථය දකිනකොට අපිට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හඳුනාගත්තොත් අන්න ඒකට අපි කැමැත්ත කියන එක මොකද වෙන්නේ? නැති වෙලා යන හිතේ තියෙන ගම් වේලිලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඒවා නිසා නිර්මාණය වෙන දුක මොකද වෙන්නේ? අන්න නැති වෙලා යනවා. ඒකයි මනස පැහැදිලි. මනස පැහැදිලි නිසානේ
කව ඒවා මුල් කරගෙන අන්න දුක කියන දේ නිර්මාණය කරගන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ හිත දියුණු කරගන්න මේ සමත විපස්සනා භාවනා දෙක දියුණු කරන්න. නිසා සමත භාවනාවෙන් කරන්න මොකද්ද? හිත සංසිඳුවගෙන සාමකාමී කරගෙන එක තැනකට කුසලයට යථාර්ථයට බලන්න පුළුවන් වෙද්ද හිත එකඟ කරගන්නවා. දැන් මේ හිත හොඳ දෙයක් කරන්න, හොඳ දෙයක් බලන්න ඒකට හිත කැමතිම නැහැ. හිත කැමතිම කෙරෙද්ද දැන් අතීතය ගැන හිත ඉන්න අර වෙනස් තියෙනවා කියන දේවල් අයින් කරන්න පලිගන්න ඕර තමයි කැමති. ඒවර තම හිත එකඟ වෙන්නේ. එතොට ඒ හිත තමයි අපි යන්න කුසල් අරමුණක් කරන්න ඒකට පොඩ්ඩක් පුහුණු කරගන්න. එතොට කුසිත කුසල ඇත්තේ කන්න රඳ අප ඊට පස්ස තමයි එක්තැන් කරගෙන තමයි ඊට පස්සේ හිතට අවශ්‍ය ඥානය නුවන ලබා දෙනවා. ඒ ඥානය නුවන ලබා දෙනුවන තමයි යන්න හිත බොහොමාලෝකමත් වෙනවා. හිත ප්‍රභාස්වර වෙනවා. එතොට හිතින් කරන කියන කිසි දෙයකින් දුක නිර්මාණය වෙන්නේ නෑ. ඒකයි පස්සනා භාවනා කරන්න කැන හිත කියන්නේ මොකක්ද කියලා හොඳටම අවබෝධ කරගන්න. දැන් හිත කියන්නේ මම මගේ මට අයිති කියල පේනෙ නිත්‍යය සුකාත්ම හැටිට තමයි හිත පේන්නේ. ඒ නිසා තමයි ඒ හිතට එන්න හැම දෙයක්ම අපි ග්‍රහණය කරගන්න සමහල්ලට අපි පොඩි සිහියක් නුවනක් උපදෝ ගත්තත් ඒත් ලේසියෙන් අපට හිතෙන් ගැලවෙන්න බැහැ. දැන් සමහරලාට අපිට කේන්ති හිත හොඳ නෑ කියල දන්න. දුම්නස් හිත හොඳ නෑ කියල දන්නවා. හිතේ නොසන්සුම් භාව හොඳ නෑ කියල දන්න. නේද ඒ වනත් අපි මොකද කරන්නේ. ඒ හොඳ නෑ කිය කියත් මොකද කරන්න ඒත් අතහරින්න පුළුවන්කමක් නෑ. සමහල්ලට සිහ පීට නොව මට අද කේන්ති ගියා නේද මගේ හද භාවනා කරාම විසිත්ත වුණා එහෙම හඳුන ගන්න බැයි කාගේ හිත දැන් විසිතුල තින් මගේ හිත කාර දද කේන්ති කිව්දේ මට කොහොම කෙනෙකුරුද මෛත්‍රී භාවනා කරන මට එතකොට මකද වෙන්නේ එතුර දුක වැඩිද නැද්ද දුක වැඩි නේද එතට ඒ විදියට හිතේ අර නුවන කියනදේ නැතිවුණොත් අර පොඩ්ඩක් හිත හදාගතත් ඒත් මේ අවුලෙන් ලිහන්ඩ ලේසියෙන් පුළුවන්කමක් නෑ එතර දැන් කේන්තිය කියෙන හොඳ නෑකගේ දැනගෙන තිත පිසේ කේන්ති ගියාට පසයි දුක් වෙනවා. මනහරි දෙයක් වුණට පස්සේ හයි කනකාටුන අපරාධ මං එහෙම හිතුවේ අපරාධ මං එහෙම කතා කරේ මට එහෙමනවේ හිතන්ඩ තිබුණේ නේද. ඉති ආය දැන් ඔන්න උදේ හටගත්ත හිතත් එක දැන් ආය දුක්විදිනවා. ඒ දුක්විදි නෙයි හිත කියන දේ යන්න හරියට අවබෝධ කරගත්ත නැති නිසා. විපශ්ෂනා කරලා හරියට තියෙනවනම් උදේ හටගත්ත හිත ගැනකාගෙද. මට අයිති දෙයක් නෙවේ හිත කියන්නම කද සංස්කාර ධර්මයක්. උදේ හටගත්ත හිත හේතුන්ගෙන් හටගත්තා හේතු නිරුද්ධවීමත් එක හිත නැති වුණා. ඒක අර හරියට විපසනා වැඩුවහම අනිශ්චිතෝච විහරති කියන්නේ නිශ්සිත කියන්න ඇසුරු කරනු අනිශ්සිත කියන්නේ ඇසුරු කරන්න එතුර හිත ම කියල ඇසුරු කරන්නෙත් නෑ මගේ කියලා ඇසුරු කරන්න මට අයිති කියල ඇසුරු කරන්නෙත් නෑ මොද යා හිත කියන දේ අවබෝධ කරගෙන තියෙනමකක්ද හිත කියන්නේ හේතු නිසා හටගන්න හේතු නැතිීමෙන් නැතිවලෑනවා. මට දෙයක් වුණ හැටියට අල්ලන්න ග්‍රහණය කරගන්න යන්නේ නෑ. එය දන්නවා ඒක අයිති නැති දෙයක් හේතු නිසා සකස් වුනා හේතු නැතිවීමත් එක අයිති නැතිදේ නැතිවෙලා ගිය. ඒක මගේ එකක් නෙවේ. මගේ නම් මට එහෙමවෙන්ඩ විදිහක් නෑ. මගේ නොවන නිසා තමයි හේතුන්ගේ නිර්මාණය වුණා හේතු නැතිවීමත් එකේ හිත නිරුද්ධ වුණා. හැබැයි අපිට තාම නිත්‍ය සංඥාව තියෙන නිසා සුක සංඥාව ආත්ම සංඥාව නිසා අපි බොහෝදුරට ආත්ම සංඥාතින මට ඇයි එහෙම උනේ කියලා අනිත් අයටකි නොම මෙච්චර භාවනා කරනවා ඇයි භාවනා කරන මට මෙහෙම දෙයක් ඇතිවුණේ නේද. මොකද අපි අර හිත ගැන හිතන්නේ මගේ දෙයක් හැටියට. එතට ඒ ප්‍රඥාව කියන දේ පහළුනාම තමයි හිත කියන දේ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ඥානය පහළ වෙන්නේ. එතොර තමයි හිත කියන දේවත් මම මගේ මට අයිති කියලා අල්ලන්න ග්‍රහණය කරගන්න යන්නේ නෑ. ඒකයි අනිශ්චිතෝච විහෙරති කියලා චිත්තානු පස්සනා වඩනායට පෙන්නන්නේ. එතොට එයා දන්නවා සිතේ සිතක් හටගත්තුත් ඒක හේතු පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති. හේතුන්ගෙන් ඒ සිත හටගත්ත හේතු නැතිීමෙන් නැතිවුණ හිත විශ්සිත් උන්නානං අද භාවනාවට හරිගේ නැත්තං හවස භාවනාවට හරගිය නෑ කියල හිත නරක් කරගන්නේ නෑ ඇයි. ඒක හටගත්තා නිරුද්ධ වුණා දැම් මේ මෝත භාවනා කරල ඔන්න අය හදාගන්න පුළුවන් අරගන හිත හිතීටියොත්මක දෙන්න ආයෙත් නරක් වෙනවා. ඒකයි ඒකන උද්දච්ච කුක්කුච්ච කියන්නේ පසු තැවෙන උදේ කරගන්න භාවනාව එතොට දැම්මකක්ද වෙන් හිත සංසුන්වේද නෑ දැම්මකක්ද වෙන්නේ තවත් උද්දච්චයට හිත පත්වෙනවා ඒකයි ඒකයි බුදුරජාණන් වහන්සේවා හරියට හඳුනාගෙන සිත කියන්නේ අයිති නැති දෙයක් හැටිට ඇසුරු කරන්න කියන. එතට මේ හදන්න යන්න දියුණු කරන්න යන කෙනා මගේ කරගෙන ගියොත්තේමක දෙන්නේ මගේ හිතා දන්න ගියොත්තේමක දෙන්නේ
ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන. අපි ඒ වෙලාවේ හිත අර දැන් ගොපල්ලා හරකෙක් හදනකොට ගොපල්ලා මම හරකා කියලා හිතනවද? ගොපල්ලා හරක වෙන්කර ගන්නවා එයා හරක හදන කෙනා හැටියට ගන්න. ඒවගේ අපි භාවනා කරනට හිත මගේ හිත හදාගන්නවා කියන සංඥාව අයින් කරගෙන මේ දුරුවල සිත සකස් කරන සංඥාවෙන් තමයි අපි කරන. අයිති නැති දෙයක් හදන සංඥාවෙන් තමයි අපි හේතු හදන්න ඕනි. එතකොට තමයි අපිට නිසි ලෙස සිත කියන දේ දියුණු කරගන්න, සකස් කරගන්න, පිරිසුදු කරගන්න තියෙන්නේ. ඉතින් මේ හිත පිරිසුදු වෙන්න තමයි අපි පිරිසුදු පුජ්‍යලයෝ බවට, සැනසෙන පුජ්‍යලයෝ බවට, නිවෙන පුජ්‍යලයෝ බවට පත් වෙන්නේ. හිත කෙලෙසෙන්න අපි මොන දේ දැනගත්තත් කිව්වත් කතා කරත් අපිට සැබෑ සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. ඒකයි චිත්ත සංකලිට්ඨා භික්ඛවේ සත්තා සංකිලිට්ටන්ති චිත්තබෝධාන විසුජ්ජන්ති. ඒ නිසා ජීවිතයේ ප්‍රධාන අංගය මේ හිත. ඒ නිසා හතරවෙනි භාර්යාව වරද්ද ගත්තොත් එහෙම නේද? මේ ජීවිතෙත් දුක් විඳින්න වෙනවා. ඊළඟ ජීවිතවලත් ඒ නිසා හතරවෙනි භාර්යාවට ගොඩාක් ගරු කරන්න ඕනේ. ගොඩාක් එයාගේ වටිනාකම දකින්න ඕනේ. ඒ වගේම නොසලකුවොත් එහෙම වෙන අනතුර දකින්න ඕනි. ඉතින් ඒ නිසා එහෙම හඳුනාගෙන එකයි මේ හිතට තියෙන ස්වභාවය හඳුනාගෙන හිත වඩන්න, හිත දියුණු කරන්න භාවනාව කියන්නේ චිත්තා හිත වඩනවා, දියුණු කරනවා කියන එකයි. සමත භාවනාවෙන් චිත්තම් භාවයේදී හිත වඩනවා. විපස්සනා භාවනාවෙන් හිතේ තියෙන කරුවල අඥානකම, මෝඩකම කියන එක අයින් කරලා දාලා හිතට ඥානෙ නුවණ නැත්තම් ලෝකේ තියෙන හැම දෙයකම යථාර්ථය දකින්න පුළුවන් විදිහට මේ මනස ආලෝකමත් කරගන්නවා. නැත්නම් නුවණ නැමැති ඇස ඇති කරගන්නවා විපස්සනා භාවනාව. එතන සමත විපස්සනා දෙක අපි හරියට ඇති කරගත්තොත් අන්න ලෝකයේ කිසි දෙයකට අපි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. ඒ වගේම කෙලෙස් කියන දේවල් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද විපස්සනා කරපුවාම අපිට හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට නිවැරදිව හඳුන ගන්න පුළුවන්. නිවැරදිව හඳුනාගත්තොත් කෙලෙස් ඇති වෙන ප්‍රමාණය අවම කර ගැනීම හැකියාව තියෙන. ඒ නිසා සෑම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ සිත දියුණු කරගෙන මේ ජීවිතේම සුවපත් ජීවිත ගත කරන්න ලැබේවා. මේ විපත්ති අනතුරු කාලේ නිවි සැනසිලි ජීවිත ගත කරන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි අද දිනේදී අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පත්තියෙන් ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපේ අවවාදයක් අනුශාසනාවක් අපි සෙවනය කරා. ඒ වගේ මද දිනේදී ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දත්වය දක්වීමෙන් ධර්ම දානමී පින්කම සිද්ධ කරනවා. ඒ වගේම දේශනා කිරීමෙන් අපි අමෘත දානමේ පින්කම සිද්ධ වෙනවා. ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපිට ත්‍රිවිධ රත්නය කෙරේ මහා ශ්‍රද්ධාවක්, ගෞරවයක් ඇති වෙනවා. මේ දේශනාවන් ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපිට මහා පැහැදීමක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා, ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක තථාගත ශාවකයෝ මේ හිතේ තියෙන රාග දේශ මෝහ තියෙන තාක්කල් දුක් විඳිනවා. ඒ නිසා රාග දේශ මෝහ නැති කළා ජීවිත සුවපත් කරන්න ඕන කියන මාර්ගයට පිළිපන්න. ඒකයි රාග දේශ මෝහ නැති කරන මාවතට ගිය නිසා තමයි අපි කියන්නේ සුපටිපන්නයි කියලා. එහෙනම් උන්වහන්සේලා ගිය ගමන හරි ගමනක්. උන්වහන්සේලා තෝරගත්ත මාවත හරි තේරා ගැනීම. ඉතින් ත්‍රිවිධ රත්නයේ කෙරෙහිම අපිට මහා ශ්‍රද්ධාවක්, ගෞරවයක්, භක්තියක් ඇති වෙනවා මේ දේශනා ශ්‍රවණය කිරීම තුළ. ඉතින් චිත්තප්‍රසාදය ඇතිවෙනුනන් තුරුණුවන් කරේ ඒ ඇතිවෙන්නාව සිතක තියෙන බලය සත්‍යය, පුුණ්‍ය සත්‍යය, පුනිපාකය අනන්තය ප්‍රමාණයි. තිට්ටන්තේ නිබ්බුතේ චාපී සමී චිත්තේ සමම් පලංකින. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටත් පින්වම් පෑවටත් පසු හෝ උන්වහන්සේ කරේ කෙනෙක් උන්වහන්සේ වැඩින්න කාලේ පැහැදුනානං ඒ හා සමානෝ පහදින්න පුළුවන්න. චිත්තප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. ඒ හිත්වල ඇතිවෙන්නාව විපාකවාරය සමානයි කියන. හිත සමාන නම් විපාකත් සමානයි. මොකද බුදුරජාණන් වහන්සේ වැඩිහිටියත් ගුණ දැකලයි පහදින්න ඕනි. පින්වම් පෑවත් පහදින්න තියෙන ගුණ දැකලා. ඒ නිසා මේ වගේ දේශනාවන් තුලින් අපිට භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පේන. උන්වහන්සේ මේ ලෝකේ සෑම දෙයක්ම නිසි ලෙස අවබෝධ කරගෙන ඒ වාගේ තියෙන ස්වභාවය මේ ලෝකයට දේශනා කරා.
කරා දුක හටගන්න හේතු හරියටම දේශනා කරා අපි දුක් විඳින්නේ මොනවා නිසාද කියලා අපිට හරියටම පැහැදිලි කරා අපි දුකින් නිදහස් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියන දේ උන්වහන්සේ ඒකයි හිත හදාගත්තොත් තමයි ශ්‍රාවකයාට සැනසෙන්න පුළුවන් ඒකයි මනස පැහැදිලි කරොත් කරන කියන හැම දෙයකින්ම සැප හදලා දෙනවා ඉතින් ඒ විදිහට උන්වහන්සේ අවබෝධ කරගත්ත කාගෙන්වත් උපදේශ ඒකයි අපි උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියන්නේ ඉතින් මේ වගේ දේශනා තුලින් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා මහා භක්තියක් ගෞරවයක් ප්‍රසාදයක් ඇති වෙනවා ඒ ප්‍රසාද සිත අපිට බොහෝ කාලයක්ම සැප විපාක ලබා දෙනවා ඒ නිසා අපි හැමදෙනාම ඊටාම් සන්තෝෂයටපත් වෙන්න ඕනි ඒ විදිහේ වටිනා පුණ්‍ය ශක්තියෙන් අපේ චිත්ත සංතාන තුල රැස් කර ගන්නට වෙනවා. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණය කළා විශේෂ පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මීට දින 6කට පෙර පරලෝ සැපත් වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් ඒ මහත්මියට මවතුමියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දූ දරුවන් පවුලේ සියලු දෙනා අද දිනේදී අපි මේ රැස් කරගත්තා වූ සකල විද කුසලාන සංස ධර්මයන් ඒ පින්වත් මවතුමිය මේ පින සාදු කියලා අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන නිර්වාණය අවබෝධ කරගන්න එතුමියට මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මියගිය පියතුමාටත් ඒ වගේම යම් තාක් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් කරලා ජීවිතය සුවපත් කරගනිත්වා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම අද දිනේදී ලාල් සමරසේකර මහත්මයා සහ රක්කිත පසික සහ සුමුදු යන දරු තිදෙනා විසින් අද දින උපන්දිනය සමරන මේ දිනී සමරසේකර ඒ මහත්මියට මවතුමියට නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ලැබූ උපන්දිනය එතුමියට සුබ උපන්දිනයක් බවට පත් වෙලා ලැබූ නව වසර තුල තමන්ගේ දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න සත්‍ය ධෛර්ය වාසනාව නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා ඉදිරි කාලය තුල දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්නත් ආධ්‍යාත්මික වශයෙන් ගුණ දියුණු කරගන්නත් එතුමියට සතවර්ෂාදී කාලයක් දීර්ඝායු සම්පත් ලැබේවා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මිය පරලෝකීය මේ දිනී මහත්මියගේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රැස් කරගත් අවදාරතර පුණ්‍ය ධර්මයේ මෞතුමිය අනුමෝදන් වෙලා එතුමිය ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා අප සියලු දෙනා නම් යන්තාක් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් ඇත්තන් සියලු දෙනා වෙනුවෙන් මේ පින අනුමෝදන් කරමු. අප සියලු දෙනාගේ ඥාතීන් මේ පින දැක අනුමෝදන් වේවා සාදු කියලා පින අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මය සියලුම දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු. සද්දේව රජතුමා සතරවරන් දෙවියන් ආදී දිව්‍ය රාජ මණ්ඩලය මේ පින දැක අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්මයන් මේ දිනවල මේ කොරෝනා වසංගත රෝගය නිසා රෝගාතුරව වෛද්‍ය ප්‍රතිකාර කරන සියලු රටවල ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. ඒ වසංගත රෝගය දුර වෙලා ඒ අයට නිරෝගී භාවය ලැබේවා. සියලු රටවල ජනතාවට මේ රෝගයට ගොදුරු නොවී සියලු දෙනාටම නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා. දෛනික ජීවන කටයුතු සුපුරුදු පරිදි සිද්ධ කරගෙන යන්න සත්‍ය ධෛර්යය පහසු වෙන සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද දිනේදී මේ ධර්මදය දානය සඳහනුග්‍රහ දැක්ව මේ පින්නතුන් සියලුම දෙනාටමත් පවුල්වල දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන පින්නත් සෑම දෙනාටමත් දානමාන කටයුතු සකස් කළ පූජා කරපු සියලු දෙනාටමත් ඒ සඳහා නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කරන පින්නතුන් සෑම දෙනාටමත් මහා සංඝරත්නයටත් සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසු විසාදයකින් කිසි මන්තරාවක් නොමේවා කායික මානසික ස්වසහනී ලැබේවා. සැම දෙනාටම සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි මිය පරලෝකීය සීල ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු.
වෛද්‍ය ඔල්ගා මෙන්ඩිසේ මෞතුමිය සිහිපත් කරලා එතුමියගේ ලැබූ ජීවිතය අනිකුත් ඥාතීන්ගේ ලැබූ ජීවිත සුවපත්වේවා කියන පාර්ථනහිතී දරාගෙන පිරැස් කරගත් උදාාරතුර පුුණ්‍ය ධර්මය අනුමෝදං වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න ලැබේවා කියෙන අදහස් ඇති කරගෙන අපි පැන්වටල පින් අනුමෝදං කර. දැයි ඉදං වෝ ඥාතිනං හෝතු කෙන ගාථාව කියලා පෙන් අනුමෝදංක. ඉදං වෝ ඥාති නංහෝතු පැන් වඩන්. ඉදං වෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාති නංහෝතු සුගිතා හුන්තු ඥාතයෝ යතාවාරි වහපුරා පරිපුරෙන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්වති ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පති හිස්ව තිබුණු භාජනය පෙනින් ඉතුරුණා වගේ රැස්කරගත් උදාාරතර පුුණ්‍ය ධර්මය අනුමෝදං වෙලා මිය පල්ලෝගේ මෞතුමිය තුළ යන්තාඥාතින් ඇත්තන් සියලු දෙනාගේම ජීවිත සුවපත්වේවා කියන්න ඒ නිදර්ශනය පැන්වඩීමෙන් සිද්ධ කරේ. හොඳයි සියලුම ලෝකවාසි සත්‍යයන්ට දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මිහි සබ්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මිහි සබ්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍යකම්මීන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්භානපත්තියා ඉදම්මේ පුුණ්්‍යකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු තුන්වන්ගේ අනන්ත ගුණානු භා බලයෙන් සැමදනාටම සෙත සාන්ති හපත උදාවිවක් කියලා ශිරවාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බරෝගෝ විනස්සතු මාතේ බවත්වන්තරායෝ සුකී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ බුද්ධානු භාවේන සබ්බ දම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන සදාසොත්ති භවන්තුති සාදු 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 ඕකාස වන්දාමි භන්තේ සුපත්වේවා මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාත්සාධනමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාධුවනමෝද තබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කමාමි කමිතබ්බං ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාපාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ දිනපතා රාත්‍රී 8ට පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 28 වෙනි සෙනසුරාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගුඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා
ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිර ජීවනීය වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.